හොඳයි සුබ දවසක් හැමෝටම අද අපට කතා කරන්න තියෙන්නේ බේසික් ස්ට්‍රක්චර් of tissues කියන ටොපික් එක ගැන. එතකොට මේ ඒකෙදි මුලින්ම අපට කතා කරන්න තියෙන්නේ ටිෂු එකක් කියන්නේ මොකක්ද? ඒකේ ඩෙෆිනිෂන් එක. එතකොට ටිෂුස් අපිට ක්ලාසිෆිකේෂන් කරන්න පුළුවන් ආකාරය ගැන. එතකොට මේක A level වල අපිට මේ මුණ ගැහෙන මාතෘකාවක්. ඒක හින්දා තේරුම් ගන්න ලොකු ගැටලුවක් වෙන්නේ මේ ටොපික් එක. එතකොට මුලින්ම අපි බැලුවොත් ටිෂු එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් මේ මෙතන මම මේ දාලා තියෙන ඩෙෆිනිෂන් එකේ විදිහට ටිෂු එකක් කියන්නේ සෛල සමූහයක එකතුවක්. හැබැයි ඒ සෛල සමූහයේ අඩංගු සෛල එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් වර්ගයේ සෛල තියෙන්නත් පුළුවන්. නැත්නම් එකම જાතිය සෛල තියෙන්නත් පුළුවන්. හැබැයි ඔය සේරම සෛල කියන්නේ එකම જાතිය වුණත් වෙනස් જાතිය වුණත් සේරම සෛල එකම ඔරිජින් එක නැත්නම් එකම ආරම්භයක් තියෙනවා. ඒකට අපි දන්නවා අපේ ඇඟේ කලල අවස්ථාවේදී අපේ සෛල සියලුම සෛල ඇති වෙන්නේ අර ප්‍රධාන සෛල ස්තර තුනකින් ඒවගොල්ලෝ ඒ ලෙවල් වල දිගින ගන්නවා. එතකොට ඒ කුමන හෝ සෛල ස්තරයකින් අපි දන්නවා බහිස්චර්මය, අන්තස්චර්මය, මධ්‍යස්චර්මය කියලා. එතකොට ඕනම සෛල ස්තරයකින් හැබැයි සියලුම සෛල එකම ඔරිජින් එකෙන් එකම පැවැත්මක් තියෙනවා. එතකොට ඊළඟට මේ ටිෂු එකක් ඇතුළේ තියෙන එකම જાතිය හෝ වෙනස් වර්ගයේ සෛල සේරම එකතු වෙලා එයාටම විශේෂ වුණු ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් ක්‍රියාත්මක කරනවා. එතකොට සෛල එක සෛල වලට එක ෆන්ක්ෂන් තියෙන්න පුළුවන් වුණාට සේරම එකතු වෙලා කරන්නේ යම්කිසි ස්පෙસિෆික් ෆන්ක්ෂන් එකක්. එතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන් ටිෂු එකක් කියලා අපිට අඳුරගන්න පුළුවන්. එතකොට අපි ක්ලාසිෆයිඩ් ටිෂු එකක් කියලා සෛල ගොනුවක් ක්ලාසිෆයිඩ් කරන්නේ මෙන්න මේ නිර්ණායක මත. එතකොට ටිෂු එකක් අපේ ඇඟේ තියෙන ෆන්ක්ෂනල් යුනිට් එක තමයි අපේ ඇඟේ තියෙන ස්ට්‍රක්චරල් යුනිට් එක කියලා අපි ගන්න සෛලය. එතකොට ව්‍යුහාත්මක එකකේ සෛලය. එතකොට ක්‍රියාකාරී එකකේ කියලා ගන්න අපි මේ පටක කියන ටිෂු නැත්නම් පටක. එතකොට මේ ටිෂුස් ගත්තොත් ඒවා ප්‍රධාන වශයෙන් මේ කොටස් තුනකින් හැදලා තියෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරනවා. එතකොට ඒවා තමයි සෛල, ඊට පස්සේ තන්තු, සෙල්ස්, ෆයිබර්ස්, ඊළඟට මේට්‍රික්ස් නැත්නම් පූරකය කියලා අපි ඒ ලෙවල් කාලේ කියනවා. එතකොට ඔන්න තුන් සංඝටක තුනෙන් තමයි ප්‍රධාන වශයෙන් ටිෂු එකක් හැදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් අපි දැන් ටිෂු ගැන පොඩි හැඳින්වීමක් ලබා ගත්තා. එතකොට ටිෂුස් වර්ග ගැන කතා කරොත් අපිට ප්‍රධාන වශයෙන් බොඩි එකේ තියෙන ටිෂුස් ඒකේ සෛල වර්ග, ඊට පස්සේ ඒකේ තියෙන ෆයිබර්ස්, ඒ කියන්නේ තන්තු මොනවද තියෙන්නේ, ඊට පස්සේ ඒකේ තියෙන මේට්‍රික්ස් එක, ඔය නිර්ණායක ඊළඟට ඒකේ ෆන්ක්ෂන් එක, ඔය නිර්ණායක අනුව අපිට මේ තියෙන ටිෂුස් බොඩි එකේ හැමෙන ටිෂුස් වර්ග හතරකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. එතකොට අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් වර්ග හතරකට බෙදන්න පුළුවන්. එතකොට පළවෙනි එකට අපිට එපිතීලියල් නැත්නම් අපිච්ඡද පටකය විදියට හඳුන්වන්න පුළුවන්. දෙවෙනියට අපිට කනෙක්ටිව් ටිෂුස් හඳුන්වන්න පුළුවන්. එතකොට සම්බන්ධක පටක කියලා අපි ඒ ලෙවල් කාලේ කියනවා. ඊට පස්සේ තුන්වෙනියට අපිට පේශි පටක නැත්නම් මසල් ටිෂුස් කියලා හඳුන්වන්න පුළුවන්. හතරවෙනි එක ස්නායු පටකය නැත්නම් නර්ව්ස් ටිෂුස් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටිෂුස් හතර ගැන අපි අද වැඩි අවධානයක් දීලා කතා කරනවා. එතකොට අපි එක් ටිෂුස් වර්ගය ආපහු ඒගොල්ලයි ක්‍රියාකාරීත්වය, ඒවයි තියෙන සංඝටක, ඒවා නැවතත් ඒ අපි දැන් බෙදපු ටිෂුස් අතර නැවතත් කාණ්ඩ වලට බෙදෙන හැටි, ඊළඟට ඒවයි ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි, අපි දැන් බලමු මුලින්ම එපිතීලියල් ටිෂුස් ගැන. එතකොට ඒ කියන්නේ අපිච්ඡද පටකය ගැන. එතකොට මේ එපිතීලියල් ටිෂුස් නැත්නම් අපිච්ඡද පටකය කියන එකට පොඩි ඩෙෆිනිෂන් එකක් තියෙනවා. එතකොට ඒ මේ එපිතීලිය කියන්නේ අපිච්ඡද පටකය කියලා කියන්නේ කොහේ හරි අපේ ඇඟේ තියෙන ෆ්‍රී සර්ෆේස් එකක් නැත්නම් නිදහස් මතු පිටක්, මොකක් හරි නිදහස් මතු පිටක් ඇඟේ තියෙන අස්තරණය කරන සෛල සමූහයකට තමයි අපි එපිතීලියල් ටිෂුස් කියලා කියන්නේ. නැත්නම් අපිච්ඡද පටකය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම අපේ ඇඟේ තියෙනවා ෆ්‍රී සර්ෆේස් දෙකක්. අපිට කියන්නේ විශාල වශයෙන්ම පේන්න තියෙන දෙක තමයි පළවෙනි එක අපේ හැම. එතකොට හැම දන්නවා අපේ හැම කියන්නේ එලියෙන් ලොකු ෆ්‍රී සර්ෆේස් එකක් තියෙන තැනක්. එතකොට හැම
මතු පිට ආස්තරණය කරන පටක විශේෂයත් ඔන්න එපිතීලියල් ටිෂූස් වර්ගයක්. ඊළඟට අපි ගත්තොත් අපේ ආහාර මාර්ගයේ ඇතුළත. එතකොට අපේ එළියෙන් හැම වගේම ඇතුළතින් ආහාර මාර්ගය ඇතුල් පැත්තත් ලොකු ෆ්‍රී සර්ෆේස් එකක්. එතකොට ඒ ෆ්‍රී සර්ෆේස් එකත් ආස්තරණය කරන සෛල සමූහයට කියන්නේ මේ එපිතීලියල් ටිෂූස් කියලා. එතකොට මේ එපිතීලියල් ටිෂූස් වලත් එක එක වර්ග තියෙනවා. අපි ඒව ගැන ඉදිරියට කතා කරමු. එතකොට ඒව තමයි උදාහරණ. ඊළඟට මේ දැන් අපි කතා කරේ මොනවා හරි අපේ ඇඟේ තියෙන ෆ්‍රී සර්ෆේස් එකක් ආස්තරණය කරනවා කියලානේ. එතකොට ඒක දැන් අපි කතා කරා ස්කින් එක ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ආහාර මාර්ගයේ ඇතුල් බිත්තිය ගන්න පුළුවන්. ඊට පස්සේ තව අපේ ඇඟේ තියෙන ඇතුලේ දේහ කුහර කියලා જાතියක්. එතකොට ඉන්ටර්නල් බොඩි කැවිටිස් කියලා තියෙනවා දේහ කුහර කියලා. එතකොට ඔයගොල්ලෝ ඒ ලෙවල් කල ඉගෙන ගන්න නැති ඒවත් මේ ආස්තරණය කරන්නේ මෙන්න මේ එපිතීලියල් ටිෂූස් වලින්. ඒකට උදාහරණ තමයි ඔයගොල්ලෝ දන්නවා පෙනහළු වට කරලා තියෙනවා ප්ලූරා පටලය කියලා එකක්. එතකොට ප්ලූරා කුහරය කියලා එකක් තියෙනවා. එතකොට ඒකෙත් නිදහස් ෆ්‍රී සර්ෆේස් එක ආස්තරණය කරන්නේ මෙන්න මේ අපිච්චිත පටක වලින්. ඊට පස්සේ තියෙනවා අපි දන්නවා ආහාර මාර්ගයේ වටේ තියෙනවා අපේ ඒ ඔයගොල්ලෝ ඉදිරියේදී ඉගෙන ගන්නේ ආහාර මාර්ගයේ තියෙනවා පෙරිටෝනියම් කියලා පටලයක්. එතකොට අන්නේ පෙරිටෝනියම් කියන පටලයත් ආස්තරණය කරන මෙන්න මේ එපිතීලියල් ටිෂූස් වලින්. ඊට පස්සේ හදවත වටේ තියෙනවා පෙරිකාඩියම් කියලා කුහරයක්. ඒතර කුහරයක් තියෙනවා. ඊට පස්සේ ලේයර් එකක් තියෙනවා. ඒතර අන්නේ ලේයර් එක ආස්තරණය කරන්නේ මෙන්න මේ එපිතීලියල් ටිෂූස් වලින්ම තමයි. ඊට පස්සේ දැන් අපි මේ කතා කරන්නේ ෆ්‍රී සර්ෆේස් ගැනනේ. එතකොට අපි බොඩි එකේ තියෙන ෆ්‍රී සර්ෆේසස් තමයි මෙන්න මේ එපිතීලිය වලින් කවර් කරන්නේ. එතකොට රුධිර නාලවලයි තව අපේ ලිම්ෆැටික් සිස්ටම් එක ගත්තොත් ඒ නාලවලයි මේ අදාර තරලය ගමන් කරන නාලවල ඇතුල් පැත්තත් අපිට ෆ්‍රී සර්ෆේස් එකක් කියලා ගන්න පුළුවන්. එතකොට අන්නේ ඇතුල් පැත්තත් කවර් කරන නැත්නම් ආස්තරණය කරන ෆ්‍රී සර්ෆේස් එක හැදලා තියෙන මෙන්න මේ එපිතීලියල් වලින්. එතකොට ඒකට අපි විශේෂණමක් කියනවා එන්ඩෝතීලියම් කියලා. එතකොට මේ එපිතීලියා වල තව වැදගත් විශේෂ ලක්ෂණයක් තමයි මේ එපිතීලියා වල දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ඇඟේ මොකක් හරි අවයවයක් හෝ පටකයක් හෝ සාමාන්‍ය විදිහට ක්‍රියා කරනවා නම් ඒකට ඔක්සිජන් සැපයීමක් ඕන, ආහාර පෝෂණ සැපයීමක් ඕන. එතකොට ඒ සඳහා තියෙනවා අපිට රුධිර සංසරණ පද්ධතිය. එතකොට මෙන්න මේ එපිතීලියා වලට මේ එපිතීලියා පටකය ඇතුලේ අපිට මේ රුධිර සංසරණ පද්ධතිය නැත්තම් අදාළ රුධිර නාල දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒකට කියනවා දැන් වැස්කියුලර් කියලා කියන්නේ මොකක් හරි ඇතුලේ අවයවයක් හරි පටකයක් හරි ඇතුලේ රුධිර නාල තියෙනවා නම් අපි මේකේ දැන් රුධිර නාල නැති හින්දා අපි කියනවා ඒ වැස්කියුලර් කියලා. එතකොට එපිතීලියා කියන එක එතකොට ඒ වැස්කියුලර්. එතකොට දැන් බොහෝ වෙලාවට එපිතීලියා එකක් යටින් තියෙන්නේ සම්බන්ධක පටකයක්. එතකොට හැමේ ගත්තත් ආහාර මාර්ගයේ ගත්තත් බොහෝ විට එපිතීලියා එකක් යටින් තියෙන සම්බන්ධක පටකය. එතකොට මේ සම්බන්ධක පටක කියන එක ඉතා හොඳින් රුධිර නාල වලින් රුධිර නාල බහුලව අඩංගු වෙලා තියෙනවා මේ සම්බන්ධක පටකවල. එතකොට දැන් සම්බන්ධක පටක වලට වහාම උඩින් තියෙන එපිතීලියල් ටිෂූස් කියන්නේ අපිච්චිත පටක. ඒකට අපිච්චිත පටක කියන එක හුඟක් විශාල ඝනකම පටකයකුත් නෙවෙයි. ඒකින්ද පල්ලෙහා තියෙන කනෙක්ටිව් ටිෂූස් වලින් එයාට කෙලින්ම විසරණයෙන් අදාළ ඔක්සිජන් පෝෂක ලබා දෙන්න පුළුවන්. ඒකින්ද එපිතීලියල් ටිෂූස් ඒ වැස්කියුලර් වලට ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඒව රුධිර නාල අඩංගු වෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මූලික වශයෙන්ම මම මේ බෙදාගෙන තියෙන විදිහට මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ එපිතීලියල් ටිෂූස් වල ෆන්ක්ෂන්ස් ගැන. එතකොට ප්‍රධාන වශයෙන් අපි දැන් පල්ලෙහාදී ඊළඟට කතා කරනවා මේ එක් එපිතීලියල් ටිෂූස් වල කාණ්ඩ කියන්නේ ඒ වර්ග ගැන. එතකොට ඊට කලින් මේ සියලුම කියන්නේ එපිතීලියල් ටිෂූස් පොදුවේ ගත්තොත් ප්‍රධාන වශයෙන් ෆන්ක්ෂන්ස් හතරක් තියෙනවා. එතකොට ඒ ෆන්ක්ෂන්ස් ගත්තොත් අපි පළවෙනි එක ප්‍රොටෙක්ෂන්. ඒ කියන්නේ අපිට මේ ඔය හැම එපිතීලියල් එකම මම කියවනේ ඇඟේ තියෙන ෆ්‍රී සර්ෆේස් එක නැත්නම් නිදහස් මතු පිටක් කවර් කරනවා කියලා. එතකොට ඒ කවරින් එක විදිහට ක්‍රියා කරලා එයා කරන්නේ ඒ අදාළ ෆ්‍රී සර්ෆේස් එකට යටින් තියෙන ටිෂූස් ඕගන්ස් වෙන බාහිර පරිසරයේ තියෙන සාධක වලින් මොකක් හරි ඩැමේජ් එකක් වෙන එක වළක්වන එක. එතකොට ඒක තමයි ප්‍රොටෙක්ෂන් කියලා කියන්නේ. ඊට පස්සේ තව ෆන්ක්ෂන් එකක් තියෙනවා මෙයාගේ ඇබ්සෝප්ෂන් කියලා. එතකොට මම කිව්වා මෙයාගේ හැමේ විතර නෙවෙයි ගට්ටෝල් එකේ දිගටම තියෙනවා. එතකොට ගට්ටෝල් එකේ ආහාර මාර්ගයේ කුහරය.
ඒතර ආහාර මාර්ගයේ කුහරෙන්ද තමයි අපි දන්නවා මේ අපි ගන්න ආහාරවල පෝෂක කොටස් උරා ගන්න. එතකොට ඒ සඳහා දායක වෙන්නේ මෙන්න මේ එපිතීලියල් ටිෂුස්ම තමයි. ඊට පස්සේ අන්තිමට තියෙනවා සික්‍රීෂන් කියලා. එතකොට සික්‍රීෂන් කියන්නේ මොන හරිද ස්‍රාවය කරන එක. එතකොට අපි දන්නවා අපි එලෙවල් කාලේ ඉගෙන ගන්නවා ග්‍රන්ථි කියලා කොටසක්. එතකොට ග්‍රන්ථි වලත් ඇතුල් පැත්තේ තියෙන්නේ මේ වගේ ෆ්‍රී සර්ෆේස් එකක්. එතකොට ඒක ආස්තරණය කරන්නේ එපිතීලියල් ටිෂුස්. එතකොට ග්‍රන්ථි වලින් බොහෝ විට කරන්නේ යම්කිසි දෙයක්. ඒක හෝමෝනයක් හෝ වේවා වෙනත් යම්කිසි සංඝටකයක් සික්‍රීට් කරන එක නැත්නම් ස්‍රාවය කරන එක. එතකොට ඒ ෆන්ක්ෂන් එක එතකොට ක්‍රියාත්මක කරන්නේ මේ එපිතීලියල් ටිෂුස් වලින්ම තමයි. ඊට පස්සේ අන්තිම ෆන්ක්ෂන් එක එතකොට එක්ස්චේන්ජ් නැත්නම් ද්‍රව්‍ය හෝමාරු. දැන් මම කිව්වා මේක ෆ්‍රී සර්ෆේස් එකක් තමයි එපිතීලියල් ටිෂුස් කවර් කරන්නේ. එතකොට මේ හේතුව හින්දාම එයාට ද්‍රව්‍ය ඒ ටිෂු එක හරහා ද්‍රව්‍ය හෝමාරු කරන්න පුළුවන්. එළියටත් පිටටත්. එතකොට ඔන්නව තමයි ප්‍රධාන වශයෙන් ප්‍රධාන ෆන්ක්ෂන් 4 විදිහට අපිට සලකන්න පුළුවන් පොදුවේ කතා කරොත්. ඒ කියන්නේ එක එපිතීලියල් ටිෂුස් මම තව කාණ්ඩ වලට බෙදනවා. ඒ එක් කාණ්ඩ වලට ඒ ටිෂුස් වලට ආවේනික වෙච්ච ෆන්ක්ෂන්ස් තියෙනවා. හැබැයි අපි මේ කතා කරන්නේ පොදුවේ එපිතීලියල් ටිෂුස් වල ෆන්ක්ෂන්ස් ගැන. එතකොට ඒ විදිහට සැලකුවොත් අපිට ප්‍රධාන වශයෙන් ෆන්ක්ෂන්ස් හතරක් තියෙනවා. මොනවද මම කලින් කිව්වා? ප්‍රොටෙක්ෂන් නැත්නම් අවශෝෂණය, ඇබ්සෝප්ෂන් සමාවෙන්න ප්‍රොටෙක්ෂන් නැත්නම් ආරක්ෂාව, ඇබ්සෝප්ෂන් නැත්නම් අවශෝෂණය, සික්‍රීෂන් එහෙම නැත්නම් ස්‍රාවය කිරීම, හතරවෙනි එක තමයි එක්ස්චේන්ජ් නැත්නම් මොනවද ද්‍රව්‍ය හුවමාරු පටක. ඕක තමයි ප්‍රධාන වශයෙන් ෆන්ක්ෂන්ස් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ එපිතීලියල් ටිෂුස් හැදිලා තියෙන කොම්පොනන්ට්ස් ගැන. එහෙම නැත්නම් අදාළ සංඝටක මොනවද? සෛලද, පට තන්තුද, මේට්‍රික්ස්ද අපි බලමු මොන වගේද හැදිලා තියෙන්නේ කියලා. එතකොට එපිතීලියල් ටිෂුස් වල අන්තර්ගත වෙන්නේ මොනවද කියලා බැලුවොත් ඒකේ අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් එපිතීලියල් සෙල්ස් නැත්නම් අපිච්චද සෛල ගැන. ඊට පස්සේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එක නැත්නම් පාදස්ත පටලය ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ එපිතීලියල් සෙල්ස් කියන්නේ සම්පූර්ණ එපිතීලියල් ටිෂුස් එක නැත්නම් පිච්චද පටකය හදන සෛල අතර තියෙනවා සෙල් ජන්ක්ෂන්ස් නැත්නම් සෛල සංධි කියලා જાතිය. එතකොට ඒව ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට එපිතීලියල් සෙල්ස් වල සෛල පටලය සෙල් මෙම්බ්‍රේන් එක විශේෂ විදිහට වෙනස් විදිහට විශේෂණය වෙලා අපිට වෙනස් ව්‍යුහ කිහිපයක් හදනවා. එතකොට ඒව ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒව තමයි අපි මේ කොම්පොනන්ට්ස් කියන සබ් ටොපික් එකකට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි මුලින්ම බලමු මේ එපිතීලියල් සෙල්ස් කියන්නේ මොනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් එපිතීලියල් සෙල්ස් එපිතීලියල් ටිෂු අපි දැන් පල්ලෙහා මේ අපි ඉස්සරහට කතා කරනවා එපිතීලියල් ටිෂුස් බෙදෙන විදිහ ගැන. මේ හැඩය මේ එපිතීලියල් සෙල්ස් වල හැඩය එක එක ටිෂුස් අනුව වෙනස් වෙනවා. එතකොට මේ අපි එපිතීලියල් ටිෂුස් මම කිව්වා සාමාන්‍යයෙන් පටකයක් ගත්තොත් ඒක ප්‍රධාන වශයෙන් තියෙනවා සෛල තියෙනවා, ඒක අතර තියෙන පූරකය නැත්නම් මේට්‍රික්ස් එක තියෙනවා, ඊළඟට තන්තු තියෙනවා. එතකොට මේ එපිතීලියල් ටිෂුස් ගැන කතා කරද්දී ඒවයි සෛල අතර තියෙන පූරකය නැත්නම් මේට්‍රික්ස් එක ඊටාම අඩුයි. ඊටාම නැත්නම් නැහැ කියලා කියන්න පුළුවන්. ඊටාමත් අඩුයි. එතකොට මේ ඊටාමත් අඩු වෙන හේතුව මෙන්න මේ සාමාන්‍යයෙන් බොහෝ එපිතීලියල් ටිෂුස් වල මෙන්න මේ එපිතීලියල් සෙල්ස් ළඟින් පැක් වෙලා ක්‍රමානුකූලව ඇසිරලා තියෙනවා. එතකොට යම්කිසි දෙයක් ක්‍රමානුකූලව පැක් වෙලා ගානට ඇසිරලා තියෙනවා නම් ඒක අතරේ තව මුකුත් දේවල් තියෙන ලොකු ඉඩක් නැහැ. ඒකින්ද තමයි මේ එපිතීලියල් ටිෂු වල මේට්‍රික්ස් එක හුඟක්ම අඩු වෙලා තියෙන්නේ. ඊළඟට මේ එපිතීලියල් සෙල්ස් මම කිව්වා පහල අපි කතා කරනවා මේ එපිතීලියල් සෙල්ස් එකිනෙකට එක සම්බන්ධ වෙන්නේ සෙල් ජන්ක්ෂන්ස් වල නැත්නම් සෛල සංධි වලින්. ඊට පස්සේ මෙන්න මේ සෛල පොලරිටි එක දක්වන. පොලරිටි කියන්නේ ද්‍රවීයතාව. අපි සාමාන්‍යයෙන් ද්‍රවීයතාව කියන්නේ ධන ඍණ පෙන්වනවා කියන එක. මෙතන ඒ කතාව නෙමෙයි මෙතන කියන්නේ. මෙතන පොලරිටි එක කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් එපිතීලියල් සෙල්ස් එකක් ඒ කියන්නේ එපිතීලියල් ටිෂු එකක් මම කිව්වා කවර් කරන්නේ බොඩි එකේ තියෙන ෆ්‍රී සර්ෆේස් එක. එතකොට නැත්නම් නිදහස් මතු පිට. එතකොට ෆ්‍රී සර්ෆේස් එක ගන්න හැම වෙලාවෙම එළිය පැත්තට මුහුණ දාලා තියෙන මුහුණක් තියෙනවා. ඊළඟට මම ගිහුවා එපිතීලියල් ටිෂු එක පල්ලෙහෙන් දෙන කනෙක්ටිව් ටිෂු එකක්. එන්නේ කනෙක්ටිව් ටිෂු එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ මුහුණක් තියෙනවා. එතකොට ඔන්න මේ මුහුණ දෙක කතා කරොත් මෙන්න මේ උඩින් තියෙන නිදහස්
පැත්තට නැත්තම් කුහරයක් අපි සාමාන්‍යයෙන් හිතමු ගට් ලූමන් එක නැත්තම් ආහාර මාර්ග කුහරය කියලා. එතකොට ඒ කුහරේ පැත්තට මුහුණ දාලා තියෙන මුහුණතට අපි කියනවා ලුමිනල් සර්ෆේස් කියලා. ලූමන් කියන කුහරය කියන එකනේ. එතකොට ලුමිනල් සර්ෆේස් කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ෆේස් එකට නැත්නම් මූණතට. මේ යටපැත්තේ තියෙන ෆේස් එකට කියනවා බේසල් සර්ෆේස් කියලා. බේසල් සර්ෆේස් කියන මෙතන බේසල් මෙම්බ්‍රේන් එකට තියෙන බේස්මන්ට් මෙම්බ්‍රේන් එකට පාදස්ත පටලේ. අන්නේ පාදස්ත පටලේ පැත්තට මුහුණලා දෙන එකට කියනවා බේසල් සර්ෆේස් කියලා. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේ මොකද්ද එපිතීලියල් සෙල්ස් වල එක එක පටක යනවා ස්පෙෂලායිසේෂන් එකක් වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ දෙවෙනි එක ගැන බේස්මන්ට් මෙම්බ්‍රේන් කියන එක ගැන. ඒකට බේස්මන්ට් මෙම්බ්‍රේන් එක කතා කරොත් එයා මම කිව්වා පල්ලෙහා හැම වෙලාවෙම එපිතීලියල් ටිෂු එක බොහෝ විට එපිතීලියල් ටිෂු එකට පල්ලෙහෙන් තියෙන කනෙක්ටිව් ටිෂු එක. ඔන්න කනෙක්ටිව් ටිෂු එකයි එපිතීලියල් ටිෂු එකයි එකිනෙකට සම්බන්ධ කරන view head තමයි basement membrane එක කියලා කියන්නේ. එතකොට දැන් මම කිව්වා මේ epithelial tissues වලට vascular connection එකක් ලොකුවට නැහැ. ඒ කියන්නේ ඇත්තෙම නැහැ. ඒතර vascular connection එකක් නැති නිසා පල්ලෙහා තියෙන connective tissue එකකින් අදාළ ඔක්සිජන් පෝෂක උඩ තියෙන epithelial tissues එකට diffuse වෙන්න ඕන. අනේ diffusion එක control කරන්නේත් මෙන්න මේ basement membrane එකේ. එතකොට ඔන්න ඔය ටික තමයි මේ basement membrane එක ගැන විශේෂයෙන් දැනගන්න ඕන කරුණු. ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ සෙල් ජන්ක්ෂන්ස් ගැන. සෙල් ජන්ක්ෂන්ස් කියන්නේ මෙන්න මේ එපිතීලියල් ටිෂුස් තියෙනවා නම් මේක දිගට මෙහෙම එපිතීලියල් ටිෂුස් තියෙනවා. එතකොට මේ එපිතීලියල් ටිෂුස් එකිනෙකට සම්බන්ධ කරන ව්‍යුහ වලට තමයි කියන්නේ මෙන්න මේ සෙල් ජන්ක්ෂන් නැත්නම් සෛල සංධි කියලා. මේවා ඔයගොල්ලෝ A level වල ඉගෙන ගත්ත මේ විදිහටම. ඊට පස්සේ අමාරු නැහැ කිහින්දා. එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ සෙල් ජන්ක්ෂන්ස් නැත්නම් සෛල සංධි තුනකට බෙදෙනවා. පළවෙනි එක ටයිට් ජන්ක්ෂන්, ඔක්ලූඩින් ජන්ක්ෂන් කියලා කියනවා. ඒවට මට මතක නැහැ හරියට A level වල කිව්වේ තද සංධි කියලා. ඊට පස්සේ ඇඩ්හෙරින් ජන්ක්ෂන්ස් කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි එකට කියන්න පුළුවන් කමියුනිකේෂන් ජන්ක්ෂන්ස් නැත්නම් ගැප් ජන්ක්ෂන්ස්. අපි ඔකට කිව්වා හිදස් සංධි කියලා මතක විදිහට. එතකොට ඔය විදිහට අපිට මේ ප්‍රධාන වශයෙන් මේ සෙල් ජන්ක්ෂන්ස් කොටස් තුනකට බෙදන්න පුළුවන්. දැන් මේ අපි ප්‍රධාන වශයෙන් මුලින්ම කතා කරමු මේව ටයිට් ජන්ක්ෂන් නැත්නම් තද සංධි. නැත්නම් මේක තව නමක් තියෙනවා ඔක්ලූඩින් ජන්ක්ෂන්ස් කියලා. එතකොට ඔන්න ඔය මෙන්න මේක ගත්තොත් මෙන්න මේ රූපේ ඔයගොල්ලන්ට පේනවා. බලන්න මෙන්න මේ මම දැන් කිව්වා එපිතීලියල් සෙල්ස් වල සර්ෆේස් දෙකක් තියෙනවා. මේ පැත්තට කියනවා එපිකල් සර්ෆේස් එක. මේ පල්ලෙහා පැත්තට කියනවා බේසල් සර්ෆේස් එක කියලා. එතකොට මෙන්න මේ ටයිට් ජන්ක්ෂන් කියන එක අපිට හම්බ වෙන්නේ මෙන්න මේ එපිකල් සර්ෆේස් එකට වහාම යටි. ඒ කියන්නේ just beneath තමයි මෙන්න මේ ටයිට් ජන්ක්ෂන් කියන එක අපිට හම්බෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේක හරියට මේ සෙල්ස් වටේ කොළ එකක් විදිහට තමයි මේ ෂර්ට් එකේ කොළ එකක් තියෙනවා වගේ මෙන්න මේ සෙල්ස් වටේ කොළ එකක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ ප්‍රධානම ෆන්ක්ෂන් එක තමයි දැන් ඔයගොල්ලෝ මෙතන පේනවනේ. දැන් මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ වගේ ටයිට් ජන්ක්ෂන් එකක් තිබුණාම මෙන්න මේ සෙල්ස් දෙකක් අතරින් මුකුත් මේ කිසිම දෙයකට ලීක් වෙන්න බෑ. එතකොට අපි හිතමු සාමාන්‍යයෙන් ගට් ලූමන් එකේ අපිච්ච දෙය කියන්නේ. එතකොට ගට් ලූමන් එක කියන්නේ ඒක ඇතුලේ තියෙනවා ජීර්ණ වෙච්ච ආහාර තියෙනවා, වතුර තියෙනවා, ඊළඟට එන්සයිම් තියෙනවා. එතකොට ඕවා ගට් ලූමන් එකෙන් පිටට කොහෙවත් ලීක් වෙන්න බෑනේ. එතකොට අන්නේ ලීක් වෙන එක වළක්වන්න තමයි මෙන්න මේ ටයිට් ජන්ක්ෂන් එක ස්පෙસિෆිකේෂන් වෙලා තියෙන්නේ. එතකොට අපි කතා කරොත් මෙන්න මේ ටයිට් ජන්ක්ෂන් තියෙන ප්‍රධාන වශයෙන් ටයිට් ජන්ක්ෂන් ඇඟේ හමු වෙන ස්ථාන ගැන දැන් මම කිව්වා වගේ ප්‍රධාන වශයෙන් අපිට ඕක කියන්න පුළුවන් අර අපේ ඇඟේ තියෙන ගට් ලූමන් එක. ගට් ලූමන් එක කියන්නේ මේ ආහාර මාර්ගයේ එපිතීලියම් එකේ. ඒක ආහාර මාර්ගය අස්තරණය කරන අපිච්චද පටකය. ඒතර මේකේ මම කිව්වා ප්‍රධාන වශයෙන්ම මේකේ ෆන්ක්ෂන් එක තමයි අර අම්ල ඊට පස්සේ ආහාර කොටස් ජීර්ණ වෙච්ච ආහාර යූෂ ඊට පස්සේ ඒවා මේ සෙල් අතරින් ලීක් වෙන එක වළක්වන එක. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ඇඩ්හෙරින් ජන්ක්ෂන්ස් කියන. එතකොට මේ ඇඩ්හෙරින් ජන්ක්ෂන්ස් කියන්නේ දැන් මම කිව්වා දැන් මෙතන රූපේ මේ ජන්ක්ෂන්ස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ රූපෙට අනුව මේ උඩින්ම තියෙන මම කිව්වා දැන් සෙල්ස් මේ තියෙන්නේ ලුමිනල් සර්ෆේස් එක. ලුමිනල් සර්ෆේස් එකට just beneath තියෙන්නේ ටයිට් ජන්ක්ෂන්ස්. අන්න ඊට පස්සේ තමයි මෙන්න මේ ඇඩ්හෙරින් ජන්ක්ෂන්ස් කියන එක අපිට
මේ බලා ගන්න පුළුවන්. එතකොට ඇඩිහෙරින් ජන්ක්ෂන්ස් වලම කොටසක් තමයි වෙන ඩෙස්මෝසෝම්ස් කියන්නේ. එතකොට ඇඩිහෙරින් ජන්ක්ෂන්ස් නැත්නම් ඩෙස්මෝසෝම්ස් ගත්තොත් ඒ සෙල් ජංක්ෂන් හදන්නේ මෙන්න මේ සෛල ඇතුලේ තියෙනවානේ මේ ඔයගොල්ලෝ මේ ඉලෙවල් කාලේ ඉගෙන ගත්ත සෙල් ස්කෙලටන් නැත්නම් මේ සෛල සැකිල්ල කියලා එක. ඔන්න සෛල සැකිල්ලේ තියෙන කොටස් සෛල අතර සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ ඇඩිහෙරින් ජංක්ෂන් කියන එක හදන්නේ. මේකට මෙන්න මේ සෙල් දෙකක් අතර ඔය ජංක්ෂන් එක හදන ප්‍රෝටීන් වගේක් දායක වෙනවා. ඒවට කියනවා මේ අපි ඇඩිහෙරින් ප්‍රෝටීන්ස් කියලා. ඒවට උදාහරණ තමයි ඔක්ලූඩින් කියලා ප්‍රෝටීන් එකක් තියෙනවා. ඒ වගේ ප්‍රෝටීන් කිහිපයක් තියෙනවා. ඒවා හදන්න මේ දායක වෙනවා. එතකොට මෙන්න මේ සෛල අතර ඒ කියන්නේ මේ සෛලවල තියෙන සෙල් ස්කෙලටන් එක නැත්නම් සෛල සැකිල්ල මෙන්න මේ එක සෛලේ වෙන වෙනම ඉන්ඩිවිජුවල් තියෙන සෛල සැකිලි එකට එකතු කරන එක එකට එකතු කරලා ලොකු නෙට්වර්ක් එකක් හදන එක වගේ එක තමයි මෙන්න මේ ඇඩෙරින් ජංක්ෂන් වල මේන් ෆන්ක්ෂන් එක. හරිද? ඊට පස්සේ අපි අන්තිම එක මොනවද ගැප් ජංක්ෂන්ස් නැත්නම් අපි ඒවට කියනවා කමියුනිකේෂන් ජංක්ෂන් නැත්නම් හිඩස් සංදි කියලා සිංහලෙන් කියනවා. එතකොට මෙන්න මේ ගැප් ජංක්ෂන්ස් වල අපිට අඳුර ගන්න පුළුවන් ප්‍රධානම මේ ලක්ෂණය තමයි මෙන්න මේ තනිකර මේව හැදෙන ප්‍රෝටීන් වලින්. මෙන්න මේවට ප්‍රෝටීන්ස් වලට කියනවා මේ සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන ප්‍රෝටීන් වර්ගයන්. ඒතර මෙන්න මේ ප්‍රෝටීන් වලට කියනවා අපි ට්‍රාන්ස් මෙම්බ්‍රේන් channel කියලා. ඒතර කියන්නේ මෙම්බ්‍රේන් එක හරහා යන channels. ඒතර මේ ට්‍රාන්ස් මෙම්බ්‍රේන් channel ප්‍රෝටීන් වල ඇතුළේ මෙන්න මෙතන ඔයගොල්ලෝ පේන කුහරයක් තියෙනවා. මෙන්න මේ කුහරය හරහා එක ආයන වලට නැත්නම් සිග්නලින් සෙල් සිග්නලින් මොලිකියුල්ස් වලට එක් සෛලයකින් ඉඳන් ඊළඟ සෛලයට ඒ ටිෂු එකේ තියෙන මේ ලේසියෙම ගමන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන ඒ කියන්නේ එක පැත්තක ඉඳන් අනිත් පැත්තට සංනිවේදනයක් වගේ මෙතන වෙන්නේ. ඒතකොට ඒක හින්දා තමයි මේකට මේ කමියුනිකේටිං ජංක්ෂන්ස් කියලා කියන්නේ. එතකොට මේක හරහා අයන්ස් මම කියවන සිග්නලින් මොලිකියුල්ස් වගේ යන්න පුළුවන්. එතකොට මේක අපිට තියෙන තැන් වලට උදාහරණයක් ගත්තොත් අපිට මේක මේ මේන්ලි දෙක ගන්න පුළුවන්. මේ අපි දන්නවා මේ පේශි පටය ගැන අපි තාම කතා කරද්දී ඒකේ තියෙනවා හර්ට් පේශි කියලා නැත්නම් කාඩියක් මසල්ස් කියලා જાතියක් තියෙනවා. ඒතකොට ඒ කාඩියක් මසල්ස් ගොඩක් එකට එකතු වෙලා මේ ඒ අදාළ කාඩියක් මසල් ටිෂු එක හදද්දී අන්නේ එක මසල් එකක ඇතිවෙන මොකක් හරි කියන්නේ අපේ හද ගැස්මට අදාළව හાર્ට් බීට් එකට අදාළව එන සිග්නල් එකක් මුළු එක සෛලයක ඇති වෙන සිග්නල් එකක් මුළු සෛල සමූහය පුරාම පැතිරලා යන්න මෙන්න මේ ගැප් ජංක්ෂන්ස් උදව් වෙනවා. එතකොට මෙන්න මේ ගැප් ජංක්ෂන්ස් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන හැම සෛලයක් අතරම පේශි වල නැත්නම් කාඩියක් මසල්ස් වල. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ ගැප් ජංක්ෂන් එක ඕන. ඒත් මතක තියාගන්න කමියුනිකේෂන් නැත්නම් ගැප් ජංක්ෂන් දකින්න පුළුවන් ප්‍රධානම දේ තමයි කාඩියක් මසල් නැත්නම් හර්ට් පේශි වල. එතකොට ඒක තමයි එතනින් දැනගන්න තියෙන්නේ. එතකොට මම ඊළඟට අන්තිමට කතා කරා මෙන්න මේ මොනවද මේ අපි දැන් මේ කතා කරන්නේ epithelial tissues වල තියෙන components ගැනනේ. එතකොට ඒකේ අන්තිමටම අපිට කතා කරන්න තියෙන්නේ membrane specialization ගැන. එතකොට ඒ කියන්නේ cell membrane එක වෙනස් වෙලා හැදෙන special structures ගැන. එතකොට අපිට ඔය යටතේ ප්‍රධාන වශයෙන් තුනක් කතා කරන්න තියෙනවා. පළවෙනි එක සීලියා, දෙවෙනි එක මයික්‍රොවිලයි, අන්තිම එක ස්ටීරියෝසීලියා කියන එක. එතකොට අපි සීලියා ගැන කතා කරොත් මේ සීලියා කියලා කියන්නේ මෙන්න මේ මම කිව්වා සාමාන්‍යයෙන් අපිච්ච දෙයක සෙල්ස් මේ අපිච්ච සෛලවල උඩ තියෙනවා ලුමිනල් සර්ෆේස් එක. එතකොට ඔන්න ලුමිනල් සර්ෆේස් එකේ තියෙන සෙල් මෙම්බ්‍රේන් එකෙන් චූටි ප්‍රසර වගේ උඩට නෙරනවා. මේවා අපිට හැට පේන්නේ අන්වික්ෂීයයි. එතකොට ඔන්න චූටි ප්‍රසර ඒවට කියනවා ප්‍රොජෙක්ෂන්ස් කියලා. එතකොට ඔන්නවට තමයි අපි කියන්නේ සීලියා කියලා. එතකොට මතක තියාගන්න ඕනේ මේකේ විශේෂ ලක්ෂණය තමයි මෙන්න මේ සීලියා කියන එක මෝටයිල්. මෝටයිල් කියන්නේ චලනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහාට මෙහාට වෙනෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දැන් ශ්වසන මාර්ගය වගේ තමයි මේ මොනවද සම්පූර්ණ ශ්වසන මාර්ගය පුරාම අපිට මේ දැක ගන්න පුළුවන් මෙන්න මේ අපිච්ච දෙය ශ්වසන මාර්ගයේ අපිච්ච දෙය උඩින් මෙන්න මේ සීලියා අපිට දැක ගන්න පුළුවන්. ඒතර මේ සීලියා වල ප්‍රධාන ෆන්ක්ෂන් එක තමයි මම කිව්වා සීලියා චලනය වෙනවා කියලා කිව්වනේ. එතකොට මේ අපේ සීලියා වල රැඳෙනවා මං කිව්වා අපේ ආහාර ශ්වසන මාර්ගය හරහා එන වාතයේ දූවිලි අංශු වෙනත් බැක්ටීරියා වගේව තියෙනවා මොනවා සීලියා කියන ඒවා රැඳෙනවා.
ඒවට මියුකස් දායකත්වයකුත් තියෙනවා. එතකොට සීලියාවල රැඳුනට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ මියුකස් එක්ක සම්බන්ධ වෙලා ඔය සීලියාවල චලනයේ හින්දා අන්න ඔය අපි ට්‍රැප් කරගත්ත පාටිකල්ස් දූවිලි අංශු බැක්ටීරියා වගේ ඒවා ආහාර මාර්ගය කියන්නේ ග්‍රසනිකාව වෙතට අරන් එනවා. එතකොට ඔන්න ඔය වගේ ෆන්ක්ෂන් එකක් තමයි ඔය සීලියා වලට තියෙන්නේ. එතකොට මේ හොයාගන්න මම කිව්වා මේ සීලියාස් ලොකේෂන් හොඳම ලොකේෂන් එක තමයි ඔන්න ඔය රෙස්පිරේටරි නැත්නම් ශ්වසන මාර්ගයේ ලයින් කරන එපිතීලියම් එකේ තියෙන එපිතීලියම් එක උඩින් තියෙන සීලියා. එතකොට ඊළඟට මේ අපේ තියෙනවා ගර්භාෂයේ නැත්නම් අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරොත් ඒකේ තියෙන යුටරින් ටියුබ් කියලා එකක්. එතකොට ඒ යුටරින් ටියුබ් එක ඇතුලෙන් නැත්නම් පැලෝපියන් නාලය. මේ පැලෝපියන් නාලය ඇතුලෙන් තමයි අපි දන්නවා අපේ ඩිම්බය මේ ගමන් කරන්නේ ගර්භාෂය වෙතට. එතකොට ඔන්න ඩිම්බයට ගමන් කරන ක්‍රමයක් හදන්න ඒ මේ මොනවද පැලෝපියන් නාලය ඇතුලේ තියෙන ඒ කියන්නේ පැලෝපියන් නාලය ඇතුලේ ආස්තරණය කරන පිච්චද පටකේ උඩ හැදෙනවා සීලියා. එතකොට ඔන්න ඔය සීලියා වලින් තමයි ඒ සීලියා වල මේ චලනයේ හින්දා තමයි ඔන්න ඩිම්බය ගර්භාෂය වෙතට ගමන් කරන්නේ. එතකොට මේ ඕක අපේ ඇහැට PV හැට පෙන්න ලයිට් මයික්‍රොස්කෝපි එකකින් බලා ගන්න පුළුවන්. ආලෝක විශ්යෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්න තියෙන්නේ මයික්‍රෝවිලයි ගැන. මේ මයික්‍රෝවිලයි ගත්තොත් මයික්‍රෝවිලයි කියන්නේ ශුද්‍ර මේ අංගුලිකා කියන එකනේ. එතකොට මයික්‍රෝවිලයි කියන එක අපිට PV හැට දැක ගන්න පුළුවන්. කියන්නේ හුඟක් පොඩි වුණාට මම කලින් මේ සීලියා කියන එක PV හැට දැක ගන්න බෑ. හැබැයි මයික්‍රෝවිලයි කියන එක PV හැට දැක ගන්න පුළුවන්. හුඟක් පොඩි හැබැයි. ඒතර මෙයාගේ මේන්ම ෆන්ක්ෂන් එක වෙන්නේ ද්‍රව්‍ය උරා ගන්න එක. එතකොට මේ මයික්‍රෝවිලයි කියන එක බොහෝ වෙලාවට කියන්නේ හුඟක් වෙලාවට අපිට මේ මුණ ගැහෙන්නේ ආහාර මාර්ගයේ ලයින් කරන අපිච්චද පටකයෙන්. එතකොට ඒකේ තියෙනවා විලයි කියලා නැත්නම් අංගුලිකා කියලා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ අංගුලිකා උඩ තමයි මෙන්න මයික්‍රෝවිලයි කියන එක පිහිටලා තියෙන්නේ. එතකොට මේ මයික්‍රෝවිලයි වලින් කරන ප්‍රධානම ෆන්ක්ෂන් එක තමයි. එතකොට මෙයා කරන්නේ මොකද්ද? මේ ආහාර මාර්ගයේ ආහාර ගැටෙන පෘෂ්ඨය වැඩි කරන එක. එතකොට මෙන්න මේ විදිහට තියෙන හැඩේ හින්දා මේකේ අවශෝෂණ වර්ගඵලය හුඟක් වැඩි කරනවා. එතකොට ඒක හින්දා මේකේ අවශෝෂණය වීමේ කාර්යක්ෂමතාව වැඩි කරනවා. එතකොට මේකේ සීලියත් එක්ක කම්පෙයාර් කරාට පස්සේ මේකේ විශේෂ ලක්ෂණය තමයි මෙයාට චලනය වෙන්න බෑ. හරි. සීලියා වල චලනය වෙන්න පුළුවන්. හැබැයි මයික්‍රෝවේව් වලට චලනය වෙන්න බෑ. ඒක නන් මොටයිල් ස්ට්‍රක්චර් එකක්. එතකොට මම කොහොම මෙයාගේ ප්‍රධාන ෆන්ක්ෂන් එක ඇබ්සෝප්ටිව් ෆන්ක්ෂන් එක නැත්නම් අවශෝෂණ කෘත්‍යය. එතකොට මම කොහොම මෙයාව ගට්ටවල එක පුරාම දැක් ගන්න පුළුවන්. එතකොට ඉන්ටෙස්ටයිනල් එපිතීලියම් එකේ ඒකට කියනවා අපි බ්‍රෂ් බෝඩ් එක කියලා. නැත්නම් අපි එළල් කලක බුරුසුදාරය කියලා. එතකොට අන්නේ කුඩා අන්ත්‍රය මහාන්ත්‍රය කුඩා අන්ත්‍රය ආශ්‍රිතව මෙන්න මේක දැක ගන්න පුළුවන්. ආහාර මාර්ගය. ඊට පස්සේ අන්තිමට කතා කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ස්ටීරියෝසීලියා කියලා එකක්. මේක අපේ ඇඟේ කොමන් හම්බෙන එකක් නෙමෙයි. අර වගේ අනිත් දෙක වගේ. එතකොට මෙයා මයික්‍රෝවිලයි වලම ස්පෙસિෆිකේෂන්. අපි දැන් මේ කතා කරන්නේ මෙතන මයික්‍රෝවිලයි. එතකොට මේ මයික්‍රෝවිලයි වලම මයික්‍රෝවිලයි ඊට වඩා ටිකක් දිගින් වැඩි වෙලා හදන ව්‍යුහයක් තමයි මෙන්න මේ ස්ටීරියෝසීලියා කියන්නේ. ඒකින්ද අර මයික්‍රෝවිලයි වලම ස්පෙસિෆිකේෂන් එකක් විතර උඳුර ගන්න පුළුවන් අපිට මේ ස්ටීරියෝසීලියා කියන එක. එතකොට මේක ප්‍රධාන වශයෙන් අපිට ස්ටීරියෝසීලියා කියන එක හම්බ වෙන්නේ මම කියන්නේ මේක කොමන් නැහැ. අපිට තියෙනවානේ මේ උෂ්ණ කෝෂ. එතකොට මේ උෂ්ණ කෝෂ වල නැත්නම් ටෙස්ටිස් වල තියෙනවා ව්‍යුහයක් එපිඩිඩිමිස් කියලා. එතකොට මට ඒක සිංහලෙන් කියන්න මතක නැහැ. එපිඩිඩිමිස් කියන එකට ඒ එපිඩිඩිමිස් කියන එක ඇතුලේ තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ ස්ටීරියෝසීලියා කියන එක හමුවෙන්නේ. එතකොට ඒකෙත් ඔයගොල්ලන්ට තේරෙනවා මේ එතකොට මෙයාගේ ස්ටීරියෝසීලියා කියන එක අපිට ටෙස්ටිස් වල නැත්නම් විෂණ කෝෂ වල දැක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මේ එපිතීලිය වල එපිතීලියා වල කම්පොනන්ට්ස් යටතේ අපිට කතා කරන්න තියෙන ප්‍රධාන වශයෙන් කරුණු ටික ඔය ටික තමයි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ක්ලාසිෆිකේෂන් එක කියන්නේ. ඒ කියන්නේ මේ අදාළ අපි පිච්චද පටකය නැවතත් ඒ අදාළ සෛල අණුව, හැඩය අණුව, ෆන්ක්ෂන් එක අණුව කොටස් වලට බෙදෙන විදිය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ.
අපි ක්ලැසිෆිකේෂන් එක ගැන කතා කරද්දී එපිතීලියල් ටිෂු වල ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක ස්ට්‍රැටිෆයිඩ් එපිතීලියා කියලායි, අනිත් එක සිම්පල් එපිතීලියා කියලා. එතකොට මම දැන් කිව්වා මේ එපිතීලියල් ටිෂුස් ගත්තහම ඒකේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එකක් තියෙනවා. ඒ බේස්මන්ට් මෙම්බ්‍රේන් එක මෙහෙම බේස්මන්ට් මෙම්බ්‍රේන් එකක් තියෙනවා. ඒ බේස්මන්ට් මෙම්බ්‍රේන් එකට උඩින් සෛල යදාල එපිතීලියල් සෙල්ස් තියෙනවා. එතකොට අන්නේ සෙල්ස් පවතින විදිහ අනුව තමයි මෙන්න මේ සිම්පල් එපිතීලියා ස්ට්‍රැටිෆයිඩ් එපිතීලියා කියලා බෙදන්නේ. ඒතකොට සිම්පල් එපිතීලියා වල ප්‍රධානම ලක්ෂණ තමයි බේස්මන්ට් මෙම්බ්‍රේන් එක උඩ පවතින එක සෛල ලේයර් එකක් විතරයි. කියන්නේ එක සෛල ස්තරයක් විතරයි සිම්පල් එපිතීලියාකේදී පවතින්නේ. ඊළඟට තියෙන සියලුම සෛල ගැන අපි සිම්පල් එපිතීලියා එකක් සැලකුවාට පස්සේ ඒ සිම්පල් එපිතීලියා එකේ තියෙන සියලුම සෛල අදාළ බේස්මන්ට් මෙම්බ්‍රේන් එක උඩ පවතිනවා. ඊළඟට මේ අපි දැන් මෙතන මේ රූපේ තියෙන විදිහට කතා කරොත් ස්ට්‍රැටිෆයිඩ් එපිතීලියා ගැන කල්පනා කරද්දී ස්ට්‍රැටිෆයිඩ් එපිතීලියා වල පල්ලෙහා තියෙන බේස්මන්ට් මෙම්බ්‍රේන් එක තියෙනවා. ඊට උඩින් සෙල් ලේයර්ස් කිහිපයක් තියෙනවා. එතන දැන් මේ අදාළ රූපේ නම් සෙල්ස් ලේයර්ස් හතරක් තියෙනවා. 1 2 3 4 කියලා. එතකොට ඒ සෙල් ලේයර්ස් එකට වඩා වැඩි ගාණක් තියෙනවා. ඊළඟට බේස්මන්ට් මෙම්බ්‍රේන් එක උඩ තියෙන්නේ මේ පල්ලෙහාම තියෙන බේසල් සෙල් ලේයර් එක විතරයි. එතකොට ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් ඔය සිම්පල් එපිතීලියා එකයි ස්ට්‍රැටිෆයිඩ් එපිතීලියා එකයි අතර වෙනස්කම අපි දැනගන්නවා. ඊට පස්සේ අපි බලමු මේ ස්ට්‍රැටිෆයිඩ් මුලින්ම සිම්පල් එපිතීලියා ගැන. ඒතර සිම්පල් එපිතීලියා තවත් කොටස් 4කට බෙදෙනවා. මේ කොටස් 4 බෙදන්නේ මේ සෛලවල හැඩය හා ෆන්ක්ෂන් එක අනුව. එතකොට මූලිකවම අපි කියනවා සිම්පල් ස්ක්වාමස් එපිතීලියම් කියලා. සරල ශල්කමය පිච්චද කියලා අපි සිංහලෙන් කිව්වා. ඊට පස්සේ සිම්පල් කියුබොයිඩල් එපිතීලියම් කියලා කියනවා සරල ඝනාකාර පිච්චදය. ඊට පස්සේ සිම්පල් කොලම්නා එපිතීලියම් කියන්නේ සරල ඝනාකාර සමාන සිම්පල් කොලම්නා එපිතීලියම් කියන්නේ සරල ස්තම්භික අපිච්චදය සිංහලෙන් කියපු විදිහට. ඊට පස්සේ අපිට දෙනවා pseudo stratified columnar epithelium. එතකොට මෙන්න මේක තරමක් විශේෂ එකක් කර අපි කලින් කතා කරපු සිම්පල් ඒවට වඩා. හැබැයි මේකත් අපි ක්ලාසිෆයිඩ් කරද්දී දාන්නේ සිම්පල් එපිතීලියම් වලටම තමයි. ඒකට මම හේතුව කියන්න කතා කරන්නේ. එතකොට අපිට මෙන්න මේ හතර ගැන තමයි හරි. දැන් මේ සිම්පල් ස්ක්වාමස් එපිතීලියම් එක අතර පස්සේ මේක ප්‍රධාන වශයෙන්ම හැදිලා තියෙන්නේ මේ අදාළ මේ ටිෂු ලේ කියන්නේ අදාළ සෛල ස්තරය හරහා මොකක් හරි ද්‍රව්‍යයක හුවමාරු වීම සඳහා තමයි මේ අදාළ ටිෂු එක හැදිලා තියෙන්නේ. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා මේ තුනී සෛල ස්තරයක් තමයි තියෙන්නේ. එතකොට මේවා අතර තියෙන මේට්‍රික්ස් එක හුඟක් අඩුයි. ඊට පස්සේ මේ නියුක්ලියස් එක මෙහෙම ෆ්ලැටන් වෙලා තියෙනවා අපිට පේන විදිහට. ඊට පස්සේ අපි බලන්න ඕන මොන වගේ තැන්වලද මේ සිම්පල් ස්ක්වාමස් එපිතීලියම් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒතර ප්‍රධාන වශයෙන් මේක බලා ගන්න පුළුවන් වෙන්නේ බ්ලඩ් වෙසල්ස් වල ඇතුළම පැත්තේ තියෙන ලයිනින් එක. ඒකට කියනවා එන්ඩෝතීලියම් එක කියලා. ඊට පස්සේ ලං ටිෂූස් වල දැක ගන්න පුළුවන් ලං පෙනහළු පටකවල. එතකොට ඒකත් ලයින් මේ කියන්නේ පෙනහළු වල තියෙන ගර්ත බොහෝ වෙලාවට ආස්තරණය කරන මෙන්න මේ සිම්පල් ස්ක්වාමස් එපිතීලියම් එකේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සිම්පල් කියුබොයිඩල් එපිතීලියම් එක. හරි. සරල ඝනාකාර අපිච්ඡදය. එතකොට මේ සිම්පල් කියුබොයිඩල් එපිතීලියම් එක මේ ඝනාකාර සෛල තියෙන්නේ. ඝනාකාර සෛල මැද රවුම් නැෂ්ටි දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ සමහර වෙලාවට මෙන්න මේ ඝනාකාර සෛල උඩ මතු පිට ස්තරයේ උඩ
මයික්‍රෝවිලයි පවතින්න පුළුවන්. එතකොට මම කලින් කතා කරා මේ සෙල් ස්ට්‍රක්චර් යටතේ මයික්‍රෝවිලයි ගැන. එතකොට මේ මයික්‍රෝවිලයි මේ ඝනාකාර සෛල මත පවතින්න පුළුවන්. එතකොට මේ ටිෂු එකේ ප්‍රධාන ෆන්ක්ෂන් එක තමයි සික්‍රීෂන් එකයි ඇබ්සෝප්ෂන් එක. කියන්නේ ද්‍රව්‍ය මොන හරි දෙයක් සික්‍රීට් කරන ස්‍රාවය කරන එකයි ඊට අවශෝෂණය කරගන්න එකයි. එතකොට අපි බලමු මොන වගේ තැන්වලද මේක තියෙන්නේ කියලා. මේ සිම්පල් කියුබොයිඩල් එපිතීලියම් එක ප්‍රධාන වශයෙන් අපේ වකුගඩු වල හම්බ වෙනවා අපේ අපි කතා කරන වුක්‍රාණු කියලා ඒකකයක් ගැන. ඒ වුක්‍රාණු වල තියෙනවා distal convoluted tubule and proximal convoluted tubule කියලා. ඒ කියන්නේ අවිදුර සංවලිත නාලිකා විදුර සංවලිත නාලිකා කියලා අපි සිංහලෙන් කියනවා. ඒතර අන්න ඒවයි ප්‍රධාන වශයෙන් මේ කියුබොයිඩල් එපිතීලියම් එක දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ තියෙනවා තයිරොයිඩ් ෆොලිකල් කියලා ස්ට්‍රක්චර් එකක්. ඒතකොට ඒ ස්ට්‍රක්චර් එකත් ලයිනින් කරන්නේ මෙන්න මේ සිම්පල් කියුබොයිඩල් එපිතීලියම් එකම තමයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සිම්පල් කොලම්නා එපිතීලියම් එක. මෙන්න මේ ඊළඟට අපිට තියෙන සිම්පල් කොලම්නා එපිතීලියම් එක ගැන. ඊට පස්සේ ඒක ගැන කතා කරද්දී ඒකත් ඒකේ ෆන්ක්ෂන් එක ගැන කතා කරොත් ඒකත් අර වගේම තමයි කියුබොයිඩල් එක තමයි ප්‍රධාන වශයෙන්ම ඩිසයින් වෙලා තියෙන්නේ ඇබ්සෝප්ෂන් එකට සික්‍රීෂන් එකට. ඒ කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයක් අවශෝෂණය කරන්නේ ස්‍රාවය කරන්නේ තමයි මේක හැදිලා තියෙන. ඒතකොට මේකෙත් මතු පිට බොහෝ වෙලාවට සීලියා අපිට දැක් ගන්න පුළුවන්. අරකේ තිබ්බේ මයික්‍රෝවිලයි කලින් එකේ මේකේ අපිට සීලියා දැක් ගන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට මේකත් තියෙන ලොකේෂන් දැනගන්න ඕන. එතකොට මේ පල්ලෙහාව කොන්න මේ මෙන්න මේ රූපේ දැක් ගන්න පුළුවන් වගේ මේක මේ සිම්පල් කොලම්නා එපිතීලියම් එක තමයි බොහෝ ඒ කියන්නේ අපේ ආහාර මාර්ගයේ බොහෝ තැන්වල තියෙන්නේ. එතකොට ආහාර මාර්ගයේ කුඩා අන්ත්‍රයේ ආස්තරණය කරන අපිච්චතේ තමයි මෙන්න මේ සිම්පල් කොලම්නා එපිතීලියම්. එතකොට ඒක වෙනස් වෙලා ඒක මත සීලියා මයික්‍රෝවිලයි ඊළඟට ඒ වගේ ඒවා ඇති වෙලා මේක අදාළ ඒ කියන්නේ ඇබ්සෝප්ෂන් එක කාර්යක්ෂම කරගන්න විදිහට හැඩ ගිහිලා තියෙනවා. එතකොට ඉන්ටෙස්ටයින් එක නැත්නම් කුඩාන්ත්‍රය මහාන්ත්‍රය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තව ගර්භාෂයේ තියෙනවා මේ යුටරින් ටියුබ් එක. ගර්භාෂයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙනවා යුටරින් ටියුබ් එක කියලා එකක්. යුටරින් ටියුබ් එක කියන්නේ මේ පැලෝපිය නාලය. ඒතරේ පැලෝපිය නාලයේත් මේ සිම්පල් කොලම්නා එපිතීලියම් එකම දැක ගන්න පුළුවන්. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා මම කලිනුත් කිව්වා. ඩිම්බය පරිවහනය කරන එක තමයි පැලෝපීය නාලයේ ප්‍රධාන කෘත්‍යය. එතකොට ඩිම්බය පරිවහනය කරන නම් ඒක උඩ අනිවාර්යෙන් සීලියා තියෙන්න ඕන. එතකොට අපිට මේ කියන්න පුළුවන් මොකද්ද පැලෝපීය නාලයේ තියෙන්නේ සිම්පල් කොලම්නා සීලියේටඩ් එපිතීලියම් එක. එතකොට ඒක සිම්පල් කොලම්නා එපිතීලියම් එකම තමයි. ඒකේ මතු පිට මෙතන උඩ මේ ලුමිනල් සර්ෆේස් එකේ සීලියා දැක ගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට ඒකට කියත හැකි අර විදිහට සීලියේටඩ් එපිතීලියම් එකක් කියලා. ඊට පස්සේ අන්තිමට අපිට මේ කතා කරන්න තියෙන මෙන්න මේ pseudo stratified columnar epithelium එක ගැන. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් අපි මේක ඔයගොල්ලන්ට පේනවා නිකන් අර simple epithelium එකක් කිව්වට ඒකේ ලක්ෂණ නැහැ වගේ. හැබැයි මම කිව්වා simple epithelium එකක් වෙන්න ලක්ෂණ දෙකක් තියෙන්න ඕන. මොකද්ද? තනි සෛල ස්තරයක් තියෙන්න ඕන. ඊළඟට ඒ සෛල ඒ කියන්නේ ඒ epithelium එකේ තියෙන සෛල සේරම මේ basement membrane එක මත පිහිටන්න ඕන. එතකොට මේක මේ සෛලවල ප්‍රමාණය වෙනස් වුණාට මේකෙත් අපිට පේනවා එක සෛල ස්තරයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ එක් සෛලවල උස වෙනස් වුණාට එක සෛල ස්තරයක් විතරයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ එක් මේ සෛල ස්තරයේ සලකුව සේරම සෛල සියලුම සෛල කුමන හෝ ප්‍රමාණයකින් පොඩි ප්‍රමාණයකින් හරි ලොකු ප්‍රමාණයක් හරි මේ basement membrane එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකින්ද අපිට මෙන්න මේක සිම්පල් මේ එපිතීලියම් එකක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි මේක අපිට නිකන් පේන්නේ මේ ස්ට්‍රැටිෆයිඩ් වෙලා වගේ. කියන්නේ ලේයර්ස් දෙක එකකට වඩා තියෙනවා වගේ. ඒතර අපි කියවන ලේයර්ස් එකකට වඩා තියෙනවා නම් ඒකට අපි කතා කරා කියවන ස්ට්‍රැටිෆයිඩ් එපිතීලියම් කියලා. එතකොට මේකත් ඒ වගේ පේන හින්දා අපි මේකට කියනවා pseudo stratified columnar epithelium. pseudo කියන්නේ ව්‍යාජ කියන එක. එතකොට අන්න ඒ විදිහට තමයි ඒක හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරන්න ඊට කලින් අපි කතා කරමු මේ මෙන්න මේ එපිතීලියම් pseudo stratified columnar epithelium එක තියෙන තැන්. එතකොට ඒ තියෙන තැන් ගත්තොත් අපිට මේක බහුලවම තියෙනවා respiratory epithelium එක. ඒ කියන්නේ මේ ශ්වසන මාර්ගයේ තියෙන එපිතීලියම් එකෙන් කොටසක් සාධන්න මේක දායක වෙනවා.
එතකොට මේකේ අර මං කිව්ව විදිහට ශ්වසන මාර්ගයේ තියෙනවනම් ශ්වසන මාර්ගයේ මං කිව්ව අර දූවිලි අංශුව ඒ වගේ අනිත් අපිට මේ ආශ්වාස වාතයේ එන පාටිකල්ස් අයින් කරන්න ඕනේ. එතකොට මේක උඩත් සීලියා පවතිනවා. හරි. ඒක දැනගන්න. ඊළඟට අපි කතා කරමු ඊළඟ වර්ගය ගැන. එතකොට මොකද්ද ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ස්ට්‍රැටිෆයිඩ් එපිතීලිය. හරි. ස්ට්‍රැටිෆයිඩ් එපිතීලිය වල මං කිව්වා ප්‍රධාන ලක්ෂණ දෙකයි. සෙල්ස් ලේයර්ස් එකකට වඩා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාම තියෙන බේසල් ලේයර් එක විතරයි බේස්මන්ට් මෙම්බ්‍රේන් එක උඩ තියෙන්නේ. ඊට පස්සේ ඒකත් ආයේ කොටස් වලට බෙදනවා. ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් එපිතීලියම් කියලා. ඒ කියන්නේ කලින් වගේම තමයි මේ සෛලවල හැඩය අනුව මේ කොටස් වලට බෙදනවා. මුල් එක ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් එපිතීලියම් එක. ඊට පස්සේ අපි මේ ස්ට්‍රැටිෆයිඩ් කොලම්නා කියුබර්ඩල් දෙකම එකට කතා කරනවා. මොකද මේවා අපේ ඇඟේ හොයාගන්න හුඟක් අමාරුයි. කියන්නේ මේ නිතරම හම්බෙන එපිතීලියම් එකක් නෙමෙයි ඔක. ඊට පස්සේ අන්තිමට කතා කරනවා අපි විශේෂ වර්ගයේ එපිතීලියම් එකක් ට්‍රාන්සිෂනල් එපිතීලියම් කියලා. එතකොට අපි මුලින්ම කතා කරමු ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් එපිතීලියම් එක කියන්නේ. එතකොට මේකත් අර කලින් ස්ක්වාමස් එපිතීලියම් එක වගේම තමයි. එතකොට මොකද්ද මේකේ විශේෂත්වය? මේකේ පල්ලෙහායිම ඒ කියන්නේ පල්ලෙහා බේස්මන්ට් මෙම්බ්‍රේන් එක තියෙනවා. ඊට පස්සේ උඩට යන සෛල ස්තර කිහිපයක් සමන්විත වෙනවා. මෙන්න මේ අතර මෙන්න මේ රූපේ ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන මේ ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් එපිතීලියම් එක කියන්නේ. එතකොට මේකෙත් පල්ලෙහා හරියේ තියෙන ඝනාකාර සෛල. එතකොට මෙන්න මේ ඝනාකාර සෛල එන්න උඩට යනකොට තුනී වෙලා උඩම ලේයර් එක අපිට පේනවා මෙතන මේ ශල්කමය සෛල වගේ කියන්නේ ස්ක්වාමස් සෙල්ස් වගේ තමයි දක් ගන්න පුළුවන් නේද? ඒකෙන් හින්දා තමයි මේකට කියන්නේ ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් එපිතීලියම් කියලා. එතකොට මේකේ වර්ග දෙකක් තියෙනවා. එතකොට මේකත් අපිට දෙකකට කොටස් දෙකකට බෙදලා ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් කෙරටිනයිස් එපිතීලියම් ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් non keratinizing epithelium කියලා. එතකොට මේ ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් කෙරටිනයිසිං එපිතීලියම් කියන්නේ දැන් මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ එපිතීලියම් එකේදී මෙන්න මේ උඩම තියෙන ලේ සෙල් එක මැරිලා ඒ සෙල් වල කෙරටින් කියලා ප්‍රෝටීන් විශේෂත්වයන්පත් වෙලා එතන ඝනකම කොටසක් බවට පත් වෙනවා. එතකොට අපි හැමේ දැක ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය වගේ අපිච්ච දෙයක් ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් කෙරටිනයිසිං එපිතීලියම් කියලා. ඊළඟට මෙන්න මේ ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් non keratinizing එපිතීලියම් කියන්නේ ඔය වගේම අපිච්ච දේ මේ විදිහට දැක ගන්න පුළුවන්. හැබැයි ඒකේ උඩ මේ වගේ කෙරටින් ස්තරයක් තැම්පත් වෙලා නැහැ. එතකොට ওই දෙක තමයි ඔය මේ ක්ලාසිෆිකේෂන් දෙකේ ප්‍රධාන වෙනස. එතකොට මේකේ ප්‍රධානම ෆන්ක්ෂන් එක තමයි අපේ ඇඟේ ෆ්‍රික්ෂන් එක කියන්නේ ඝර්ෂණය වැඩිපුරම ක්‍රියාත්මක වෙන තැන්වල ආස්තරණය කරන එක. එතකොට ඒ වගේ තැන්වල මේ සෛල ඒ කියන්නේ උඩම මතු පිට ස්තරයේ තියෙන සෛල ගැලවිලා යන්න ලේසියෙන්ම ගැලවිලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ තැන්වල තමයි මේක අපිට හොඳටම දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ස්ට්‍රැටිෆයිඩ් එපිතීලියම් එක. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් හැම අපේ නිතරම ඝර්ෂණයට ලක් වෙනවා. ඒකින්ද උඩ සෙල් එක ගැලවිලා යන්න පුළුවන්. ඊළඟට අපේ වැජයින එක ගත්තොත් වැජයින එකත් ඝර්ෂණයට වැජයිනල් වෝල් එක ගත්තොත් ඝර්ෂණයට ලක් වෙනවා. එතකොට ඒකෙත් අදාළ සෙල්ස් ගැලවිලා යන්න පුළුවන්. එතකොට ඒ වගේ ස්ට්‍රක්චර්ස් මේ ආස්තරණය කරන මෙන්න මේ ස්ට්‍රැටිෆයිඩ් ස්ක්වාමස් එපිතීලියම් එක. එතකොට ඒක ගැන ඒ ටික දැනගත්තාම ඇති. ඊළඟට මේ අපි කතා කරා මොනවද ස්ට්‍රැටිෆයිඩ් කොලම්නර් and cuboidal කියන. ওই දෙක අපිට එකට කතා කරන්න පුළුවන්. මොකද ඕවා අපේ ඇඟේ අන්කොමන් එකෙන් හැමතරම හම්බෙන්නේ නැහැ. එතකොට ඕක අපිට ස්පෙસિෆයි කරලා ස්පෙસિෆයිඩ් විදිහට තනක් කියන්න බෑ. අපිට ඔය සමහර ග්ලෑන්ඩ් වල ඒ ග්‍රන්ථි වල ඊට පස්සේ ඩක්ට් වල වගේ ඒවායි මේක අපිට දැක ගන්න පුළුවන්. හරි. මේකේ ප්‍රධාන ෆන්ක්ෂන් එක වෙන සික්‍රීෂන් කරන එක. එතකොට ඒක ගැන හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න ට්‍රාන්සිෂනල් එපිතීලියම් එක ගැන. ඕක පොඩ්ඩක් වෙනස් අරින්ට වල ඒ කියන්නේ අපි කලින් කතා කරපු ඒකට වඩා වෙනස් ෆන්ක්ෂන් එකක් තියෙන්නේ. ඕක මේ ට්‍රාන්සිෂනල් එපිතීලියම් එක අපි උදාහරණයක් කතා කරමු. මේක තියෙන්නේ අපේ ඇඟේ යුරිනරි එපිතීලියම් එක. ඒ කියන්නේ අපේ බ්ලැඩර් වෝල් එක ගත්තොත් බ්ලැඩර් වෝල් එකේ ඇතුල් පැත්ත ආස්තරණය කරන එපිතීලියම් එක තමයි මෙන්න මේ ට්‍රාන්සිෂනල් එපිතීලියම් එක කියන්නේ. එතකොට මේකේ සෙල්ස් අපේ බ්ලැඩර් වෝල් එකේ ඒ කියන්නේ අපි බ්ලැඩර් වෝල් එක ඇතුලේ සාමාන්‍යයෙන් බ්ලැඩර් එක ඇතුලේ මුත්‍රා පෙරුණාට පස්සේ බ්ලැඩර් වෝල් එක ස්ට්‍රෙච් වෙනවා. එතකොට බිත්තිය ඇදෙනවනේ. එතකොට ඒ ඇදුනට පස්සේ මේ බ්ලැඩර් එක ෆ්‍රී වෙලාවේ මේ සෛලවල හැඩය වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් තියෙන්නේ මේ ඩෝම් ෂේප් කියලා. නැත්තම් කියන්නේ මේ වගේ මෙන්න මේ වගේ හැඩය තමයි
බ්ලැඩර් එක ඇදිලා නැති නැත්නම් මුත්‍රාශය ඇදිලා නැති වෙලාවට මේ සෛල පවතින්නේ. හැබැයි අපේ මේ මුත්‍රාශය ඩිස්ටෙන්ෂන් වෙලා තියෙනවා. ඒ කියන්නේ නැත්තම් ඇදිලා තියෙන වෙලාවට බැලුවොත් මේවා සෛල තුනී වෙලා තියෙන. කියන්නේ ස්ට්‍රෙච් වෙලා පවතින. ඒතර මෙන්න මේ අදාළ අවස්ථාව අනුව මේ සෛලවල හැඩය වෙනස් වෙන හින්දා අපි මේ එපිතීලියම් එකට කියනවා ට්‍රාන්සිෂනල් එපිතීලියම් කියලා. ඒතකොට ඔයගොල්ලන්ට දැන් ඒකේ ෆන්ක්ෂන් එක තේරෙනවා ඇති. මේකේ හැඩය වෙනස් කරගෙන ඒ කියන්නේ පීඩනයේ වැඩි පීඩන තත්ත්වවලදීත් අඩු පීඩන තත්ත්වවලදීත් ඒ අදාළ පෘෂ්ඨ ආස්තරණය කරන එක තමයි මේකේ ප්‍රධාන ෆන්ක්ෂන් එක. ඒතර මේක ප්‍රොටෙක්ෂන් එකක් විදිහටත් ප්‍රොටෙක්ෂන් එකකුත් වෙනවා. එතකොට ඕ ස්ට්‍රෙච් වෙන්න දෙන්නෙත් නැහැ. උනට වඩා ස්ට්‍රෙච් එක අඩු වෙන්න දෙන්නෙත් නැහැ. ඒකට ඒ වගේ ප්‍රොටෙක්ෂන් ඉෆෙක්ට් එකක් කරන. ඒතර මේකේ මේකේ තියෙන ප්‍රධානම තැනක් තමයි මොකද්ද? අපේ බ්ලැඩර් එක, බ්ලැඩර් වෝල් එක. හරිනේ. එතකොට අපිට අපිච්චද පටගෙන නැත්තම් එපිතීලියම් ගැන කතා කරන්න තියෙන ඔච්චරයි. අපි ඒක ගැන සම්පූර්ණයෙන්ම මෙන්න මේ ටික තමයි අපි ඒක ගැන කතා කරේ. ඊළඟට අපි කතා කරමු කනෙක්ටිව් ටිෂුස් ගැන. ඒතර කනෙක්ටිව් ටිෂුස් වලත් අර වගේ අපිට බෙදලා වෙන් කරලා කතා කරන්න ගොඩක් ඒවා තියෙනවා. අපි කනෙක්ටිව් ටිෂුස් ගැන කතා කරමු. කනෙක්ටිව් ටිෂුස් ගත්තට පස්සේ අපි ප්‍රධාන වශයෙන් ඒකේ ෆන්ක්ෂන්ස් ගැන ඒක කනෙක්ටිව් ටිෂුස් ඇතුළේ තියෙන කම්පොනන්ට්ස් ගැන ඒ කනෙක්ටිව් ටිෂුස් අපි කොහොමද තව මේ සබ් ටොපික් වලට බෙදලා ක්ලාසිෆයි කරන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට කනෙක්ටිව් ටිෂුස් වල කියන්නේ සම්බන්ධක පටකවල ෆන්ක්ෂන් එක නැත්නම් ක්‍රියාකාරීත්වය ගත්තොත් ප්‍රධාන වශයෙන් මේක කරන්නේ අපේ ඇඟට සංධාරණයක් ලබා දෙන. ඒ කියන්නේ සංධාරණ ලබා දෙනවා කියන්නේ ඒක එක විදිහට වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරන ටිපිකල් කනෙක්ටිව් ටිෂු එකකින් වෙන්නේ අපේ අවයව අතර තියෙන අවයව වලත් එක ටිෂුස් තියෙනවා. ඒ ටිෂුස් අතර ගැප් එක පුරවල ඒ අතර ෆන්ක්ෂන් එක නියමිත විදිහට තියාගන්න එක තමයි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඊට පස්සේ තව වෙනවා දැන් අපේ ඇඟේ තියෙන එක එක ටිෂුස් සම්බන්ධ කරන ටිෂුස් එකක් විදිහට මේ නැත්නම් සපෝටිව් ටිෂුස් එකක් විදිහට මෙන්න මේ කනෙක්ටිව් ටිෂුස් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ අදාළ ටිෂුස් අතර ද්‍රව්‍ය පරිවහනය කරන එක, ඔක්සිජන් පෝෂක පරිවහනය කරන එකත් මෙන්න මේකේ ෆන්ක්ෂන් එක. ඒකට ඕවා තමයි කනෙක්ටිව් ටිෂුස් විදිහට පොදුවේ අපිට කතා කරන්න පුළුවන් ෆන්ක්ෂන්. එතකොට මේක සපෝටිව් ෆන්ක්ෂන් එකක් තමයි තියෙන්නේ. වටේ තියෙන අනිත් ටිෂුස් වලට සපෝට් කරන එක තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ කනෙක්ටිව් ටිෂුස් වලින් කරන්නේ. ඊට පස්සේ අපි කතා බලමු මොනවද මේ කනෙක්ටිව් ටිෂුස් හැදිලා තියෙන මොන වගේද කියලා. ඒකට කම්පොනන්ට්ස් මොනවද කියලා බලමු. ඊට පස්සේ මේ කම්පොනන්ට්ස් ගත්තට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් මේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ ටිෂු එක හැදිලා තියෙන සෙල්ස්. නැත්නම් අපි කියනවා අදාළ සෛල නැත්නම් ඒ දෙවෙනිට අපි කතා කරන්නේ එක්ස්ට්‍රා සෙලුලර් මේට්‍රික්ස් එක. එතකොට ඒ අදාළ පූරකය ගැන තමයි, ඒ කියන්නේ සෛල ඇරුණාම ඉතුරු ටික ගැන තමයි මේ එක්ස්ට්‍රා සෙලුලර් මේට්‍රික්ස් කියන්නේ. අපි මුලින්ම සෛල ගැන කතා කරොත් මේ සෛල ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් කනෙක්ටිව් ටිෂුස් වල තියෙන. එකක් තමයි රෙසිඩන්ට් සෙල්ස්, අනිත් එක මයිග්‍රන්ට් සෙල්ස්. රෙසිඩන්ට් සෙල්ස් කිව්වහම කොට තේරෙනවා රෙසිඩන්ට් සෙල්ස් කියන්නේ ඒ කනෙක්ටිව් ටිෂු එක තුලම හැදිලා ඒ කනෙක්ටිව් ටිෂු එක තුලම පවතින සෙල්ස් වලට තමයි රෙසිඩන්ට් සෙල්ස් කියන්නේ. ඒකට ඒවා වෙන ටිෂු වල දක්නට ලැබෙන්නේ නැහැ. වෙන තැන්වල ගමන් කරන්නේත් නැහැ. ඊළඟට තියෙන අපිට සෛල කාණ්ඩය තමයි මයිග්‍රන්ට් සෙල්ස් කියන්නේ. මයිග්‍රන්ට් කියන එකෙන් වචනේම කොට තේරෙනවා මයිග්‍රන්ට් කියනකොට මේ සෛල වර්ග ඒ අපේ කනෙක්ටිව් ටිෂුස් වලට විතරක් ස්පෙસિෆික් නෑ. ඒ කියන්නේ එකට අනන්නේ නෑ. මේවා ඕනම ටිෂු එකක තියෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙලාවට කනෙක්ටිව් ටිෂු වලක් තියෙනවා. එතකොට අපි මුලින්ම රෙසිඩන්ට් සෙල්ස් යටතේ කතා කරමු. මේ රෙසිඩන්ට් සෙල්ස් යටතේ අපි සෙල්ස් වර්ග හතරක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි ෆයිබ්‍රොබ්ලාස්ට් කියන්නේ. එතකොට මම ගෝ කනෙක්ටිව් ටිෂුස් හැදිලා තියෙන්නේ මොනවද සෙල්ස් වලිනුයි අපි කතා කරා මෙතන පල්ලෙහා සෙල්ස් වලිනුයි එක්ස්ට්‍රා සෙලුලර් මේට්‍රික්ස් කියලා. එතකොට එක්ස්ට්‍රා සෙලුලර් මේට්‍රික්ස් එකේ හැදිලා තියෙන ප්‍රධානම සංඝටකයක් තමයි තන්තු. අපි ඒකට කියනවා ප්‍රෝටීන් ෆයිබර්ස් කියලා. ප්‍රෝටීන් වලින් හැදිච්ච තන්තු වලින් තමයි ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය ප්‍රෝටීන් තන්තු හදන්න ඕන වෙන සෛල විශේෂය තමයි මෙන්න මේ ෆයිබ්‍රොබ්ලාස්ට් කියන්නේ. එතකොට මේව තමයි අපේ කනෙක්ටිව් ටිෂුස් වල වැඩිපුරම දක්නට ලැබෙන සෙල්ස් జాතිය. එතකොට මෙන්න මේ ෆයිබ්‍රොබ්ලාස්ට් වලින් තමයි අපි අර කියපු ප්‍රෝටීන් ෆයිබර්ස් සින්තසිස් කරන්නේ.
ඊට පස්සේ කතා කරමු මයෝෆයිබ්‍රෝබ්ලාස්ට් කියන. ඒතර මේ මයෝෆයිබ්‍රෝබ්ලාස්ට් කියන්නේ තර උඩ කතා කරපු සෛල වගේම සෛල జాතියක්. එතකොට මේකේ විශේෂත්වය තමයි මෙයා තමයි ඔය එක්ස්ට්‍රා සෙලියුලර් මේට්‍රික්ස් එක හදන්න දායක වෙන්නේ. හරිනේ. ඊට පස්සේ ඇඩිපොසයිට් නැත්නම් මේකට කියන ලිපෝසයිට් නැත්නම් ෆැට් සෙල්ස් කියලා කියන. ඒතර මේක අපිට දැක් ගන්න පුළුවන් වෙනවා හුඟක් කනෙක්ටිව් ටිෂුස් වල. ඒතර මෙයාගේ ප්‍රධාන ෆන්ක්ෂන් එක තමයි ෆැට් එක නැත්නම් අපේ ඇඟේ අපි වැඩිපුර හැදෙන මේදය ෆැට් එක ගබඩා කරලා තියාගන්න එක තමයි මේ ෆැට් ලොබියුල්ස් විදිහට ගබඩා කරලා තියාගන්න එක තමයි මෙයාගේ ෆන්ක්ෂන් එක. අපි අන්තිමටම මේ රෙසිඩන්ට් සෙල්ස් වලට කතා කරන්නේ මිසෙන්කයිමල් ස්ටෙම් සෙල්ස් කියලා. ඒතර මෙන්න මෙයා මේක ප්‍රාථමික සෛල జాතිය. මෙයාට පුළුවන් මෙන්න මේ අපි උඩ කතා කරපු සෛල වර්ග වලටත් නැත්නම් මේ පල්ලෙහා අපි කතා කරන මයිග්‍රන්ට් සෙල්ස් වල සෛල වර්ග ඕනම සෛල වර්ගයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා සාමාන්‍ය නෝමල් අවස්ථාවේදී මිසෙන්කයිමල් ස්ටෙම් සෙල්ස් විදිහට කනෙක්ටිව් ටිෂුස් වල තියෙනවා. හැබැයි ඕනම වෙලාවට මෙන්න මේ ඕනම සෛල වර්ගයක් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒතර ඒක තමයි යාගේ ෆන්ක්ෂන් එක. ඊට පස්සේ අපි මයිග්‍රන්ට් සෙල්ස් ගැන කතා කරොත් මයිග්‍රන්ට් සෙල්ස් වර්ග 4ක් තියෙනවා. ඒක ගැන අපි ලොකුට කතා කරන්නේ නැහැ. එතකොට මේ අපිට තියෙන ටිෂු මැක්‍රොෆේජස් කියලා කියනවා. කියන්නේ අපි සිංහලෙන් ගත්තොත් මහා භක්ෂාණු සෛල කියලා කියනවා. ඊට පස්සේ මාස්ට් සෙල්ස් කියලා ගත්තා අපි සිංහලෙන් කියවකට කුඹ සෛල කියලා. ඊට පස්සේ ලිම්ෆොසයිට් තියෙනවා. ඊට පස්සේ ලියුකෝසයිට් කියලා කියන සුදු රිදුරණ සෛල තියෙනවා. ඊට පස්සේ මේ වයින් ප්‍රධාන වශයෙන් කරන්නේ අපේ අදාළ ටිෂු එකට මේ ආරක්ෂාව සපයන එක. හරිනේ. බාහිර ව්‍යාධිජනකයින්ගේ. ඊට පස්සේ ඕවා තමයි සෙල්ස් යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු එක්ස්ට්‍රා සෙලියුලර් මේට්‍රික්ස් එක යටතේ මොනවද තියෙන්නේ කියලා. ඒතකොට එක්ස්ට්‍රා සෙලියුලර් මේට්‍රික්ස් එක කිව්වහම සෙල් එකේ අර ඊතුරු අනිත් සේරම දේවල් අඩංගු වෙනවා, අන්තර්ගත වෙනවා. එතකොට අපිට තියෙනවා ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් එක. නැත්තම් ඒ අදාළ සෙල්ස් අතර හිඩස් පුරවන සබ්ස්ටන්ස් එක. ඊළඟට ප්‍රෝටීන් ෆයිබර්ස් තියෙනවා. එතකොට අපි මුලින්ම ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් එක ගැන කතා කරොත් ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් එක නැත්තම් අපි කියනවා පූරකය කියලා. ওই පූරකය හදන ප්‍රධාන වශයෙන් මේ මොලකියුල්ස් 3ක් දායක වෙනවා. ඒවට කියනවා ග්ලයිකෝසැමින් ග්ලයිකෑන්ස්. ඊට පස්සේ අනිත් එකට කියනවා ප්‍රෝටියෝග්ලයිකෑන්ස්. අන්තිමට කියනවා මල්ටි ඇඩෙසිව් ග්ලයිකෝප්‍රෝටීන්ස්. ඒතර මේ වගොන්ට මේ බයෝකෙමිස්ට්‍රි යටතේ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ අණු ගැන. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රෝටීන් ෆයිබර්ස් ගැන. ප්‍රෝටීන් ෆයිබර්ස් ගත්තොත් අපේ තියෙන වර්ග දෙකක්. එකකට කියනවා ඉලාස්ටින් කියලා කියනවා, අනිත් එකට කොලජන් කියලා කියනවා. මෙන්න මේ අපි මුලින්ම කොලජන් ගැන කතා කරොත් කොලජන් කියන එක තමයි අපේ ඇඟේ වැඩිපුරම අපිට හම්බෙන ප්‍රෝටීන් එක. ඒතර ඒක වැදගත් පොයින්ට් එකක්. අපේ ඇඟේ වැඩිපුරම හම්බෙන කියන්නේ abundantම ප්‍රෝටීන් එක තමයි මෙන්න මේ කොලජන් කියන්නේ. එතකොට මේ කොලජන් ඒ අදාළ සෙල්ස් අතර නියමිත විදිහට තැම්පත් වෙලා තමයි මේ කනෙක්ටිව් ටිෂුස් හදන්න දායක වෙන්නේ. එතකොට මේ කොලජන් වල බේසික් ෆන්ක්ෂන් එක තමයි මේ අදාළ කනෙක්ටිව් ටිෂු එකට අදාළ ස්ට්‍රෙන්ත් එක ලබා දෙන එක. කියන්නේ අපි කියනවා එකට ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් කියලා කියනවා. කියන්නේ අපි කියන්නේ ඇදෙන කියන්නේ මේකට මේ ශක්තිය ලබා දෙන ව්‍යුහයක් විදිහට තමයි මේ කොලජන් ප්‍රෝටීන් එක ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ඉලාස්ටින් ගැන. එතකොට ඉලාස්ටින් ප්‍රෝටීන් එකත් අර මේ කනෙක්ටිව් ටිෂු එක ඇතුලේ ගානට තැම්පත් වෙලා ඒ අදාළ මේ එයාගේ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක කරනවා. ඒකට එයාගේ ෆන්ක්ෂන් එක විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මේ නමෙන්ම තියෙනනේ එයාගේ තියෙන ඉලාස්ටික් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ මෙයාට ඒ කියන්නේ ඒ අදාළ ටිෂු එකට ඇදීමේ හැකියාව ලබා දෙන එක තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ ඉලාස්ටින් කියන ප්‍රෝටීන් එකෙන් ලබා දෙන්නේ. එතකොට ඒකට අපි කියනවා stretch and elastic recoil property කියලා. එතකොට ඒ අන්නේ අදාළ ඇදෙන්න පුළුවන් හැකියාව ලබා දෙන එක තමයි මෙයාගේ ෆන්ක්ෂන් එක. එතකොට මෙන්න මේ කොලජන් තන්තු වලට වඩා උගලන්ට රූප බැලුවම පේනවා මේ ඉලාස්ටින් තන්තු තුනයි. එතකොට ඒක මතක තියාගන්න. ඊළඟට කොලජන් තන්තු වලට වඩා අඩු ප්‍රමාණයකින් තමයි කනෙක්ටිව් ටිෂු එක මේ ඉලාස්ටින් තන්තු අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. හරිනේ. එතකොට ප්‍රෝටීන් ෆයිබර්ස් ගැන අපිට කතා කරන්න දෙන ඔච්චරයි. අපි ඊළඟට යන් කොහොමද මේ කනෙක්ටිව් ටිෂුස් වර්ග කරන්නේ කියලා. ඒතර කනෙක්ටිව් ටිෂුස් වර්ග කරනකොට අපි මුලින්ම කතා කරන්නේ මුලින්ම කොටස් දෙකකට බෙදනවා. ජෙනරල් කනෙක්ටිව් ටිෂුස් නැත්නම් කනෙක්ටිව් ටිෂු ප්‍රොපර් කියලා හඳුන්වනවා. ඊට පස්සේ දෙවෙනි කොටස විදිහට අපි ගන්නවා ස්පෙෂලායිස්ඩ් කනෙක්ටිව් ටිෂුස් කියලා. එතකොට ජෙනරල් කනෙක්ටිව් ටිෂුස් නැත්නම් කනෙක්ටිව් ටිෂු ප්‍රොපර් කියන්නේ අපි ඔය සාමාන්‍ය විදිහට කතා කරපු සෙල්ස් ඊළඟට ප්‍රෝටීන් ෆයිබර්ස් ඉන්ට්‍රසෙලියුලර් මේට්‍රික්ස් ඒ විදිහට සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍ය ශරීරයේ දකින්න පුළුවන්
හැමතරම දකින්න පුළුවන් මේ සාමාන්‍ය කනෙක්ටිව් ටිෂු වලට තමයි ඔය ජෙනරල් කනෙක්ටිව් ටිෂු කියලා කියන්නේ. ඊට පස්සේ ස්පෙෂලායිස් කනෙක්ටිව් ටිෂු කියලා අපේ ඇඟේ තියෙන විශේෂ ෆන්ක්ෂන් වලට හැඩගෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කනෙක්ටිව් ටිෂු එකක් කරන ෆන්ක්ෂන් වලට එහා ගියපු ෆන්ක්ෂන් කරන්න විශේෂයෙන් හැඩගැසුණු අපේ කනෙක්ටිව් ටිෂුස් කියලා හඳුන්වන අපි පටක තුනක් තියෙනවා. ඒව තමයි බ්ලඩ් එක ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ බෝන්ස් ගැන කතා කරන්න තියෙනවා. කාටිලේජ් ගැන. ඒතර අපි මුලින්ම මම පොඩ්ඩක් මේවා ගැන පැහැදිලි කරන්න. ඒතකොට මම කිව්වා දැන් සාමාන්‍ය කනෙක්ටිව් ටිෂු එකක් කරන්නේ සෛල ඒ කියන්නේ අදාළ ව්‍යුහ වලට ශක්තිය ලබා දෙන එක. ඒ අදාළ ව්‍යුහ වල තියෙන පටක අතර ද්‍රව්‍ය හෝ මාරුව පවත්වා ගන්න එක. ඕවා තමයි සාමාන්‍ය කනෙක්ටිව් ටිෂු එක කරන්නේ. ඒතකොට ඊට අමතරව තමයි මෙන්න මේ ටිෂුස් තුන තුනේ. ඒවා ඒවට අපි කිව්වා ස්පෙෂලායිස්ඩ් කනෙක්ටිව් ටිෂු කියලා. එතකොට බ්ලඩ් එක ගැන බැලුවොත් අපි බ්ලඩ් එකත් සෙල්ස් වලින් තියෙනවා. සෙල්ස් තියෙනවා ඒව ඇතුලේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා බ්ලඩ් එක අපේ එළියට ආවට පස්සේ ඒක කැටි ගැසීමකට ලක් වෙනවා. එතකොට එතනදී අපිට ෆයිබර්ස් දෙක ගන්න පුළුවන්. එතකොට බ්ලඩ් එකේ විශේෂ ලක්ෂණයක් වෙන්නේ එයා ද්‍රව අවස්ථාවේදී නෝමල් අවස්ථාවේදී එයාගේ ෆයිබර්ස් අපිට දක ගන්න බෑ. හැබැයි එයා අර කැටි ගහනකොට නැත්නම් ඝන අවස්ථාවටපත් වෙනකොට ෆයිබර්ස් දැක ගන්න පුළුවන්. එතකොට ඔකෙත් එක්ස්ට්‍රා සෙලියුලර් මැට්‍රික්ස් එකක් තියෙනවා. අපේ ඒකට ප්ලාස්මා කියලා කියනවා. එතකොට ඒ වගේ කනෙක්ටිව් ටිෂුස් වල ලක්ෂණ මේක දැක ගන්න පුළුවන්. ඒකට මෙයා කරන්නේ අපි දන්නවා අපේ දේහය පුරාම ද්‍රව්‍ය පරිවහනය කරන එක තමයි බ්ලඩ් එකෙන් කරන්නේ. ඊට පස්සේ බෝන් අපි කතා කරත් බෝන් ප්‍රධාන වශයෙන් සෙල්ස් වලින් බෝන්ස් වල තියෙන සෙල්ස් වලට කියන අපි ඔස්ටියෝසයිට් බ්ලාස්ට් ඔස්ටියෝසයිට් කියලා. එතකොට මේවා ඒ ලෙවල් වලදී ඔයගොල්ලෝ වැඩිදුර ඉගෙන ගන්න ඇති. මේකෙත් අර වගේම සෙල්ස් තියෙනවා. ඊට පස්සේ අතරමැද පූරකයක් තියෙනවා. එතකොට ඒ පූරකයෙන් අදාළ සෙල්ස් වට කරගෙන ඉන්නවා. එතකොට එක්ස්ට්‍රා සෙලුලර් මැට්‍රික්ස් එකක් තියෙනවා. එතකොට ඒ විදිහට මේක කනෙක්ටිව් ටිෂු එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට බෝන් එකෙන් කරන ප්‍රධානම ෆන්ක්ෂන් එක තමයි අපේ ඇඟේ සංධාරණය පවත්වා ගන්න එක. ඊට පස්සේ කාටිලේජ් වල අපි ගත්තත් මේ අපිට ඒ කනෙක්ටිව් ටිෂු එකක් විදිහට සලකන්න පුළුවන් වෙන අපිට ඒකේ සෛල තියෙනවා. ඒවට කියන කොන්ඩ්‍රොසයිට් කියලා. ඊට අමතරව මැද පූරකයක් තියෙනවා. ඒ වගේම ඔකෙත් අපිට පීවි හැට පේන්නේ නැතුණාට අනිශ්චය වගේ බැලුවොත් තන්තු බලා ගන්නත් පුළුවන්. එතකොට කාටිලේජ් වලත් මේන්ම ෆන්ක්ෂන් එක වෙන්නේ සංධාරණය. අපේ ඇඟේ සංධාරණයට උදව් කරන එක තමයි ඔකෙත් ෆන්ක්ෂන් එක වෙන්නේ. එතකොට අපි දැන් ස්පෙෂලායිස්ඩ් කනෙක්ටිව් ටිෂුස් ගැන කතා කරා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ජෙනරල් කනෙක්ටිව් ටිෂුස් ගැන. නැත්නම් ඒවට කියනවා කනෙක්ටිව් ටිෂුස් ප්‍රොපර් ගැන. එතකොට මේක ගත්තොත් මේකත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා ඉරිගියුලර් කනෙක්ටිව් ටිෂු කියලා. ඔය අපි ඊට පස්සේ කියනවා දෙවෙනියට රෙගියුලර් කනෙක්ටිව් ටිෂුස් කියලා. අපි ඔය රෙගියුලර් ඉරිගියුලර් කියන්නේ ඔන්න කනෙක්ටිව් ටිෂු එක ඇතුලේ කොහොමද ප්‍රෝටීන් ෆයිබර්ස් අපේ arrange වෙලා තියෙන්නේ කියලා. කියන්නේ පිළිවෙලකට ක්‍රමානුකූලව arrange වෙලාද නැත්නම් අපිළිවෙලකට arrange වෙලාද කියලා තමයි අපි ඔය කනෙක්ටිව් ටිෂුස් ඔය විදිහට බෙදලා දක්වන්නේ. අපි බලමු මේ ඉරිගියුලර් කනෙක්ටිව් ටිෂුස් යටතේ මොනවද තියෙන්නේ කියලා. එතකොට ඉරිගියුලර් කනෙක්ටිව් ටිෂුස් යටතේ කොටස් තුනක් තියෙනවා. අපි ඒකට කියනවා පළවෙනි එක ලූස් නැත්නම් ඇරියෝලර් කනෙක්ටිව් ටිෂුස් කියලා. අරියල පටකේ කියලා අපි සිංහලෙන් කිව්වා. ඊට පස්සේ අපි තියෙනවා ඩෙන්ස් ඉරිගියුලර් කනෙක්ටිව් ටිෂුස් කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ඇඩිපෝස් ටිෂු කියලා. එතකොට මෙයා තමයි අපි ගන්න ඔය ටිපිකල් කනෙක්ටිව් ටිෂු එකක් විදිහට නැත්නම් ප්‍රොපර් කනෙක්ටිව් ටිෂු එකක් විදිහට ස්ටඩි කරන්න ගන්න මෙයාව. එතකොට මෙයාගේ අර කියපු සේරම තියෙනවා මොනවද ෆයිබර්ස් සෙල්ස් එක්ස්ට්‍රා සෙලුලර් මැට්‍රික්ස් එකේ ඒ විදිහේ සේරම තියෙනවා. ඊට පස්සේ මෙයාව අපිට ඇරියුලර් ටිෂු එක හම්බෙන තැන් නැත්නම් ඒවයි ලොකේෂන් එක ගැන කතා කරොත් ඒක අපිට සබ්මියුකෝසා එකේ හම්බෙනවා. ඊට පස්සේ අපේ හැමට යටින් තියෙනවා සබ්කියුටේනියස් ටිෂු කියලා එකක්. එතකොට ඔය සබ්කියුටේනියස් ටිෂු එකේ අපිට මෙන්න මේ ඇරියුලර් ටිෂු එක දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අයිලිඩ්ස් වල දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ස්ක්‍රෝටම් එකේ නැත්නම් වෘෂණ කෝෂවල ඊට පස්සේ පීනිස් එකේ දැක ගන්න පුළුවන්. එතකොට මේ අපේ ඇඟේ තියෙන කියන්නේ අපි ඔය දැන් ස්පෙસિෆික් තැන් වලට අමතරව තව අපේ ඇඟේ තියෙන ස්නායු ඊට පස්සේ රුධිර නාල මාංශ පේශි අතර තියෙන කියන්නේ මාංශ පේශි එකිනෙකට සම්බන්ධ කරන්නේ කියන්නේ ඒ අතර ද්‍රව්‍ය පරිවහනය ඒවට අදාළ සංධාරණය ලබා දෙන්න ඒ ෆන්ක්ෂන් ටික කරන්නේත් මෙන්න මේ ලූස් ඇරියුලර් කනෙක්ටිව් ටිෂු. ඒකට ඒ ස්පෙસિෆික් නෑ. අර ස්පෙસિෆික් ලොකේෂන් ටික මතක තියාගන්න.
ඊට පස්සේ බැලුවොත් dense irregular connective tissues කියන්නේ. එතකොට මෙයාගේ මේ ඇරියුලර් ටිෂු එකටත් එක තියෙන කම්පෙයාර් කරොත් අපිට තියෙන විශේෂත්වය තමයි මෙයාගේ ෆයිබර්ස් හුඟක් වැඩි. එතකොට මෙන්න මේ ෆයිබර්ස් හුඟක් වැඩි හින්දා තමයි මේක dense කියලා හඳුන්වන්නේ. එතකොට මෙයාගෙත් එතකොට ෆයිබර්ස් හුඟක්ම වැඩි හින්දා මෙයා විශේෂයෙන්ම දායක වෙන්නේ ඔය ස්ට්‍රක්චරල් ස්ට්‍රෙන්ත් එක සප්ලයි කරන තැන් වලට. ඒතර මෙයා මේ අපිට හම්බ වෙන්නේ කොහෙද කියලා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම හැමේ අපේ දැක් ගන්න පුළුවන් ඩර්මිස් එකේ. ඊට පස්සේ අපේ මසල්ස් වල උඩින් හදනවා කනෙක්ටිව් ටිෂු ෂීට් එකක්. අන්නේ කනෙක්ටිව් ටිෂු ෂීට් එකේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ dense irregular connective tissue එක. ඊට පස්සේ අපේ blood vessels බැලුවොත් large blood vessels වල තියෙනවා tunica adventitia කියලා part එකක්. අන්නේ tunica adventitia කියන part එක හදන්නෙත් මෙන්න මේ dense irregular connective tissue වල. ඊට පස්සේ අපි බලමු මේ adipose tissue ගැන. adipose tissue මම කලින් මේකේ ෆැට් ගබඩා කරන ටිෂු එකක්. එතකොට මෙයාගේ විශේෂ ලක්ෂණය තමයි අපි වැඩිපුර ආහාර ගනිද්දී අපේ වැඩිපුර අපි ලබා ගන්න ශක්තිය ෆැට් විදිහට මේ ගබඩා කරලා තියාගන්න මෙන්න මේ ඇඩිපෝස් ටිෂු. එතකොට මේ ඇඩිපෝස් ටිෂු වලත් වර්ග දෙකක් තියෙනවා. white adipose tissue කියලා කොටසක් තියෙනවා. brown adipose tissue කියලා කොටසක් තියෙනවා. මේක එක ඒවා වෙනස් වෙන්නේ අදාළ cells මතයි function එක මතයි. මෙයා තියෙන තැන් බැලුවොත් අපිට මම අර කිව්වා වගේ subcutaneous නැත්නම් හැමයට තියෙන මේ දිස්තරේ දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ female breast එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ bone marrow වල බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය අපේ තියෙන මේ joints වල නැත්නම් සන්ධි වල තියෙනවා synovial membrane එක කියලා එකක්. ඒවයි තියෙනවා lipid pads කියලා. fat pad කියලා. අන්න ඒවයි අපිට මේ adipose tissues බලා ගන්න පුළුවන්. එතකොට adipose tissue ගැන අපිට කතා කරන්න තියෙන්නේ ඔය ටික irregular connective tissue යටතේ. irregular connective tissues යටතේ අපිට කතා කරන්න තියෙන ඔය ටික. ඊට පස්සේ අපි බලමු regular connective tissues. දැන් මම කිව්වා regular එකේ තියෙන විශේෂත්වය තමයි අරකට සාපේක්ෂව මේ irregular එකට සාපේක්ෂව මෙයාගේ fibers මේ ක්‍රමානුකූලව arrange වෙලා තියෙනවා. හරිද? එතකොට ඒක යටතේ අපි මේ කතා කරන tissue එක තමයි dense regular connective tissue. එතකොට අපි කලින් කතා කරා dense irregular connective tissue එක. ඒකෙම regular එක තමයි මෙන්න මේ tissue එකෙන් කතා කරන්නේ. මේකේ මේ fibers එහෙම මේ regular විදිහට arrange වෙලා තියෙන හින්දා මේක බොහෝ වෙලාවට අපිට දැක ගන්න පුළුවන් වෙනවා අපේ ඇඟේ තියෙන මේ ligaments වලයි tendons හැදිලා තියෙන තැන් තියෙනවනේ. එතකොට ligaments tendon හැදෙන්න ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මෙන්න මේ dense regular connective tissue එක. ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපිට මේ connective tissue ගැන කතා කරන්න තියෙන ඔය ටික අපි කතා කරා. එතකොට functions කතා කරා, ඒ components කතා කරා. ඊට පස්සේ classify කරන්නේ කොහොමද කියලා කතා කරා, general specialized විදිහට. එතකොට ඒ ටික තමයි අපිට connective tissues ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් tissue යටතේ අපි වර්ග හතරක් තියෙනවා කියලා මම කිව්වා. පළවෙනි එක epithelial tissue එක, දෙවෙනි එක connective tissue එක. ඊට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙනවා muscles tissue එක. ඊට පස්සේ අන්තිමට nervous tissue එක කතා කරනවා. මේවා ගැන ලොකුවට අපිට කතා කරන්න නැහැ. මේවා වෙන වෙනම පාඩම් වලින් ඔයගොල්ලන්ට ඉදිරියේදී මුණ ගැහිවි. එතකොට muscle tissue එක ගත්තොත් muscle tissue එකත් අපේ වෙනම අපි අර tissue ගැන tissue වල definition එක දුන්නා. එතකොට ඒ අනුව අපිට වෙනම tissue එකක් විදියට සලකන්න පුළුවන් muscles. එතකොට muscles tissue එකත් අපි කොටස් තුනකට බෙදනවා. ප්‍රධාන වශයෙන් skeletal muscles නැත්නම් කංකාල පේශි කියලා හඳුන්වනවා. දෙවෙනි එක smooth muscles නැත්නම් අපි ඒකට කිව්වා සිනුදු පේශි කියලා කිව්වා සිංහලෙන්. අන්තිමට දෙනවා cardiac muscles නැත්නම් අපි ඒකට සිංහලෙන් කිව්වා හෘද පේශි කියලා. එතකොට ඔන්න ඔය තුන තමයි අපිට මේ muscle tissue වලට කතා කරන්න තියෙන. ඒතර ඔය එක වෙනස් වෙන්නේ කොහොමද? ඕවා එක functions ඊට පස්සේ ඕවා වැඩ කරන විදිහ ඒවා වෙන වෙනම පාඩම් වලින් ඔයගොල්ලොත් එක්ක කතා කරා. ඊට පස්සේ අපිට අන්තිමට කතා කරන්න තියෙන්නේ ස්නායු පටකය ගැන. නැත්නම් nervous tissue එක ගැන. ඒතකොට nervous tissue එක mainly හැදිලා තියෙන්නේ neurons වලින්. ඒගොල්ලෝ දන්නවා ස්නායු සෛල වලින් neurons වලින්. මේගොල්ලන්ට පේන්නේ මේ මෙතන ලොකුවට මේ මැද පේන්නේ neurons. නැත්නම් ස්නායු සෛල. ඒවා කොටස් නම් කරන හැටි ඒවා ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගනිවි. ඊට පස්සේ තව තියෙනවා neurons ආශ්‍රිතව
කියන්නේ ස්නායු සෛල ආශ්‍රිතව ස්නායු සෛල වලට ආරක්ෂාව සන්ධාරණය ඊට පස්සේ පෝෂණය ලබා දෙන්න හැඩගැස්ලා තියෙන වෙනම නියුරෝග්ලියා කියලා සෛල වර්ගයක්. එතකොට මේ වටේ තියෙන මේ නියුරෝනේ වටේ තියෙන ඔයගොල්ලන්ට පේන සෛල ටික තමයි ඔයාලට කියන නියුරෝග්ලියා සෙල්ස් කියලා. එතකොට මතක තියාගන්න නර්වස් ටිෂුව එක කම්පොනන්ට්ස් දෙකකින් හදලා තියෙන මේ ප්‍රධාන වශයෙන් පළවෙනි එක ස්නායු සෛල, දෙවෙනි එක නියුරෝග්ලියා සෛල. එතකොට අපිට මේ ටිෂු වල බේසික් ස්ට්‍රක්චර් ඔෆ් ටිෂු ගැන කතා කරන්න තියෙන ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්. එතකොට අපි කතා කරා ටිෂු වර්ග හතරක් ගැන: එපිතීලියල් ටිෂුස්, කනෙක්ටිව් ටිෂුස්, මසල් ටිෂුස්, නර්වස් ටිෂුස්. එතකොට ඔය හතර ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න ඔයගොල්ලෝ ප්‍රීමේඩ් ස්ටුඩන්ට්ස්ලා හැටියට. හරි, බොහොම ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාට.